ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා තිලෝවග බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට මාත් එක්කම කියමු.
බුදු සරණ වේවා සාන්දහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා සාදු සාදු සාදු. සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අද 2565 ශ්‍රී බුද්ධ වර්ෂයේ බක් මාසයේ පුර 15ක පොහෝ දවස. මේ බුද්ධ වර්ෂයේ අවසාන පොහෝ දවස. ඊළඟ පොහොයෙන් අපි අලුත් අවුරුද්දක්, නව වසරක්, නව බුද්ධ වර්ෂයක් ආරම්භ කරනවා. පින්වතුනි, ආපසු හැරිලා බලන්ට අපේ මේ ගෙවි ගිය බුද්ධ වර්ෂයේ දිහා 2565 බුද්ධ වර්ෂය දිස ආපසු හැරිලා බලන්ට ඊටාම වටින හොඳ දවසක් අද. මම හිතන්නේ ඒ වුණාට බොහෝමයක් දෙනෙකුට ඒ හා සම්බන්ධ හැඟීමක්වත් නැති දවසක් අද. අද අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක බැඳී පවතින බුද්ධ වර්ෂ ක්‍රමයේ අවසාන පොහෝ දවස මේ වසරේ කියලා හැඟීමක්වත් නැති තරමට ලංකාව බෞද්ධ වෙලා. ලංකාවේ බෞද්ධ පිරිස කොයි තරම් බෞද්ධද කිව්වොත් ඇඟේ පතේ හැම තැනම කටේ වචනවල තියෙන්නේ බෞද්ධකම පිරීලා ඉතිරිලා ගිහිල්ලා. ඒ වුණාට අද අපි මේ ගෙවන්නේ ආපසු අපේ ජීවිත දෙත හැරිලා බලන්නට. ඊටාම වටිනා දවසක බෞද්ධ ක්‍රමවේද සියල්ල සේදී ගිහිල්ලා බෞද්ධ දර්ශනික ක්‍රමවේද ටික මේ මනසින් හේදිලා ගිහිල්ලා අපි සැනසීම හොයන අරගලයක යෙදලා ඉන්න මොහොතක්. අපිට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා එක්ක පොරබදින යුගයකට අපි ඇවිල්ලා. හැබැයි බෞද්ධ සිංහල බෞද්ධකම කියන එක උජාරුවට පුරාජේරුවට කටවත් මත දොඩවමින් පින්වතුනේ අමනාපයකට නෙවෙයි මෙහිම කියන්නේ. අපි ගැන හිතන්න ඕන දවසේ අපි ගැන හිතනවා කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ දවසේ අපි අපේ බඩ ගැන හිතමින්, අපි අපේ සැප ගැන හිතමින් කටයුතු කිරීම සැබෑවටම අපි ගැන සිතීමද? අපි සැබෑවටම අපි ගැන සිතලා අපිට අනාගතය සැලසුම් කරන්න වැඩපිළිවෙලක යෙදුන අයද? එහෙම වුණා නම් ඇයි අද මෙච්චර පොරකන්නේ? 2565 වසරක් අපිට මේ උරුම වෙච්ච සාසනික දායාදය තුළ අපි අද ලබලා තියෙන උතුම්ම සැපය මේ අරගල ස්වභාවයද?
හිතන්න පින්වතුනේ මෙහෙම හිතන්න තරමට මේ මනසේ පිරිසිදු බව තියෙන්නේ අතලොස්සක් වූ පුංචි පිරිසකට පමණක්ම බව පැහැදිලි සත්‍යයක්. එහෙම හිතන්න කියලා පුංචි පණිවිඩයක් ඔබට අහන්න ලැබෙන අයත් අතලොස්සක් වෙන තරමටම මිනිසුන්ගේ පරිහානියට ගිහින් මිසක ශාසනික දියුණුවකට අභිවෘද්ධියකට ගමන් කරලා නැති බව සත්‍යයක් නොවේද? අද මේ දවසේ මිනිස්සුන්ගේ හීනය මේ ශ්‍රී බුද්ධ වර්ෂයේ අවසන් 15ක පොහෝ දවස නේද මේ? ඊළඟ 15ක පොහෝ දවසින් නව වසරක් නව බුද්ධ වර්ෂයක් නේද අපට උදා වෙන්නේ කියන හැඟීම නම් නෙවෙයි. ඒ වෙනුවට මිනිස්සු ගාව තියෙන්නේ මේ සැරේ අවුරුදු කන්නේ කොහොමද? ඒ මදිවට අවුරුද්ද උඩට පෝයත් ඇවිල්ලා. අපිට මේ අවුරුදු සමරන්න විදිහක් නැහැ. ප්‍රශ්න ගොඩක් ඇති වෙලා. ඒක නිසා අපි මේ ප්‍රශ්න වලට විසඳුම හොයමු. අපි අවුරුදු කෑම පැත්තකින් තියලා මේවට දෙන්න ඕනේ විසඳුම් ගමු අපි කියලා අරගල වලට ගිහින් අරගල වලට තම මනස තියලා ඔට්ටු වෙන්න හදනවා මොකද්ද සැපයක් හොයාගෙන. පින්වතුනි, කාරුණික පින්වතුනි, අනේ මේ තරම් වාසනාවන්ත පිරිසක් බවට පත්විච්චි ඔබ අප සටන් වැඩිය යුත්තේ මෙවන් අරගලයක් එක්කද? අපේ අතීත මුතුන් මිත්තන් තුල තිබුණු ශ්‍රී විභූතිය මතු උනේ මෙවන් බඩගෝස්තරවාදයක් එක්කලා ඔට්ටු වීමකින්මද? මම හිතන්නේ ඒ අය දවසකට තේ කහට උගුරක් බීලා පුංචි කුරහන් රොටියක් කාලා ගිනි කාස්ටක අවුවේ කුඹුරු පිටිවල වතු පිටිවල වැඩ කෙරුවා දවස මුළුල්ලෙහි. පින්වතුනි, පුරා ජේරුවකට නෙවෙයි මා මේ කියන්නේ. මගේ පුංචි කාලේ යන්තම් පාසල්ට බාර දීලා ටිකක් පාසල් යන කාලේ, ඒ කියන්නේ 2 3 4 පන්තිවල වගේ මට මතක හැටියට තේ කහට බෝතලෙයි ඔය තේ බොන්න මොන හරි පුංචි දෙයක්ුයි අරගෙන මගේ පියාණන් එක්කලා කුඹුරට ගිහාම නිවාඩු දවසක උදේ පාන්දර වටින් ගොඩින් එළිය වැටෙනකොට කුඹුරේ ඒ තේ කහට බෝතලේ අවසන් වෙනකොට හවස 4-5 වෙනකන් වැඩ කරලා කුඹුරේ නියරවල් රැහැලා තුම්පෑල පල්ලහැක ඒ දවස්වල කියන ඒකක ඒවා. දැන් ඉතින් ඔය කියන එක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා බැහැර කරලා දාන්නකෝ ඒක. නියරවල් රැහැලා මගේ පියත් මාත් නිවසට එන්නේ පුදුම සතුටකින්. දැනෙන කුසගින්නට වඩා කුඹුරු දෙස බලා, කුඹුරුවේ තියෙන ඊළඟ ලස්සන දෙස බලා දැනිච්ච සතුට හදවතේ පිරීලා. බාහිර ලෝකෙකින් නෙවෙයි අපිව සතුටු කරන්න අප මව්පියන් අපව පුරුදු කෙරෙව්වේ. ඒ ටිකක් මේ මෑත යුගයක්. මේ අපේ පුංචි කාලේනේ. ඉතින් මට හිතිලා තියෙනවා මේ වගේ තැන්වලදී ඒ අපේ තාත්තලා අම්මලාගේ පුංචි කාලය, ඒ අයගේ තාත්තලා අම්මලාගේ පුංචි කාලය මොන තරම් සුන්දරව
මේ කුඹුරු යායවල වල ගෙවෙන්න ඇත්ද? ඒ වගේම ඒ මගේ අම්මගේ තාත්තලා අම්මලාගේ තාත්තලා අම්මලා දරුවෝ 10ක් හදපු පවුල් අද මේ වෙනකොට ඒ අය සුගති සම්පත් ලබලා දිව්‍ය සම්පatti තුල බොහොම සතුටින් මේ බුදු ගුණ සජ්ජායනා කරමින් සිටින බව අපට අපේ ගුරුවරුකන් ලබා ගන්නා භාවනා යෝගී පින්වත් ස්වාමින් වහන්සේලා හරහා දැනගන්න ලැබිලා තියෙනවා. මම මේ කියවනේ පුරාජේරුවක් නෙමෙයි කියන්නේ කියලා. ආදර්ශයට ගන්න. ඒ කියන්නේ ධර්මානුකූල භාවය සැබෑ බුදු ගුණයේ හදවතේ තිබුණ බවට හොඳම සාක්ෂිය තමයි දිව්‍ය තලයක ඉඳගෙනත් දරුවෝ 10 දෙනෙක් හදපු අම්මා කෙනෙක් හැටියට ලෝකෙත් එක්ක අරගල නොකර බුදුදහමින් බුද්ධ දර්ශනයෙන් පෝෂණය වීම නිසා ඒ අයගේ හදවත් පරම පිවිතුරු තැනකට හිත තබන්න පුළුවන් තත්යකට දියුණු වෙලා ඒ නිසාම සුගති සම්පත් ලැබිලා. ඔබට මතකද භාග්‍යතුන් වහන්සේ දේශනාවක් කරලා තියෙනවා. ධම්මපදේ ගාතාවක් තියෙනවා. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය පහාය මානුසං දේහං දේවකායා පරිපූර්ණේ සම්ති. දන්නවද ඒකේ අර්ථය මොකක්ද කියලා? අපිට ඔය අර්ථ වැඩක් නැහැ අද. අපිට කණ්ඩ හම්බෙනවද ඔව්වා කතා කරුවා කියලා හාමුදුරුවනේ? අපිට විනෝදෙන් සතුටින් ආස්වාදයෙන් ඉන්න හම්බෙනවද ඔව්වා කිය හිටියා කියලා? ඔබේ පිළිතුරට උත්තරයක් දෙන්නම් මම. ඔව්. ඒ දිව්‍ය තලයට ගිය මිනිස්සුන්ගේ අද දිව්‍ය තලය තුල ආහාර වෙනුවෙන් සටනක් නැහැ. පින් බලෙන් ඒ සියල්ල ලැබෙනවා. සතුටින් ඉන්න ලැබෙනවද? ඔව් අනිවාර්යෙන්ම බුදු ගුණ මානසිකාරයන් තුල ලැබෙන සතුටේ ප්‍රීතියේ සැනසීමේ අසලක ඔබ නැහැ. අසලක කියන්නේ අතිශයින්ම ඔබ ගොඩාක් දුරස්තයි. අපිට විච්ච හානිය මේ. බුද්ධ වර්ෂයේ ගෙවි මේ ඉදිරියට ආපු ගමනේ අපි ඇවිත් තියෙන්නේ සැපයෙන් හීන විචි තැනකටයි පින්වතුනි. සැනසීම නැති කරගත්තු තැනකටයි. තවත් අපි අරගල කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ගත්තු මාර්ගය තුලමද මේ? නැත්තම් ඒ මාර්ගය ගැන කතාවක්වත් නැතුව. ඒ මාර්ගයේ පින්වතුනි තියෙන දිව්‍ය ලෝක යන තණ්හාවක් නෙවෙයි. නමුත් දිව්‍ය ලෝක යනවා. දිව්‍ය ලෝකේ ගිහිලා සැප විඳින්න තියෙන තණ්හාවකට පින් එකතු කර සාදු දිව්‍ය ලෝකේ යන්න ලැබේවා ගිහින් සැප විඳින්න ලැබේවා කියලා හීනමවමව ඒ සැපේ වෙනුවෙන් තණ්හාවෙන් දඟලන උත්සාහයක් නෙවෙයි ඒකේ තියෙන්නේ. ඒ දිව්‍ය තලයකට යෑම පිණිස මොකක් හරි පරිත්‍යාග කරන එකක් නෙවෙයි තිබුණේ. අපේ මුතුමිත්තු ගාව තිබුණේ මේ ධර්මයට කරන ගෞරවයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කරන ගෞරවාදරයක් මේකේ තිබුණේ. හදවතේ ගොනු වෙන ඒ ප්‍රේමයේ මාත්‍ර ස්වභාවයක් ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ප්‍රේම මත්තං කියන වචනෙන් ඒක. එතකොට ගෞරව මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තමයි ඒකේ තුල තියෙන්නේ. ඉතින් කොච්චර දෙයක්ද මේ බුද්ධ ශාසනයේ ඒ මාත්‍රයෙන් අපි වැඩ පටන් ගත්තොත්. ඉතින් ඒ නිසා පින්වතුනි ඒක නිකන් නම් ඒ මාත්‍රේවත් එන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ මේ දුකෙන් නිදහස් වෙන්න ගත්තු මාර්ගයක් ගැන ඔබ හොයනවනේ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දුකෙන් නිදහස් වෙන මාර්ගයක් නෙවෙයි දේශනා කළේ.
ඒ කල්පනාව තමයි මේ දුකෙන් නිදහස් වෙන්න ඒ කියන්නේ සැප හොයන්න. දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන කල්පනාව මනසට දීලා බලන්න සැපමයි හිත හොයන්නේ ඊට පස්සේ. එහෙම නෙවෙයි. ඒ කල්පනාව වැරදි. දුකෙන් නිදහස් වෙන එක පැත්තකට තියලා දුක අවබෝධ කරන්න මහන්සි වෙන්න. දුක අවබෝධ කරන්නයි භාග්‍යවතුන් වහන්සේ මඟ දෙසුවේ. දුක අවබෝධ කරනකොට අපි නිදහස් වෙන්නේ. දුකක් හැදෙන්න හේතු වෙන ඒ සමුදය සත්‍යයෙන් අපි නිදහස් වෙන්නේ. දුක්ඛ සමුදයයි අපෙන් ප්‍රහාණය වෙන්නේ. දැන් පින්වතුනි ඔබ හැමෝම හිතාන ඉන්නේ දුක කියන්නේ ප්‍රහාණය කළ යුතු ආර්ය සත්‍යයක් කියලා. දුක ප්‍රහාණය කරලා සැපටද පැමිණෙන්න ඕන කියලා තින්නේ භාග්‍යතුන් වහන්සේ. මම නම් මොනම බුද්ධ දේශනාවකවත් කිසිම බුද්ධ දේශනාවක පුංචි කොටසකවත් අහලා නැහැ. දුක කියන්නේ ප්‍රහාණය කළ යුත්තක් කියලා. එදා බරණැස ඉසිපත්තන මිගදායේ ඒ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන මොහොතේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මේ දුක කියන්නේ සත්‍යයක්. දුක කියන්නේ මොකක්ද? ආර්ය සත්‍යයක්. අරිය සත්‍යන්ති. මහණෙනි මට මේ පිළිබඳව පෙර කවදාවත් කාගෙන්වත් අහපු නැති විදිහට පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු පෙර කාගෙන්වත් පොතපතකින්වත් දැකපු නැති විදිහට මට දහම් මැසක් පහළ වුණා. චක්කුං උදපාදි. මට මා තුලම ඥානයක් පහළ වුණා. ඥානං උදපාදි. මට ප්‍රඥාවක් පහළ වුණා. මහා විශාල ආලෝකයක් මට පහළ වුණා. විද්‍යාව තුලින් ඉපදිච්චි ආලෝකයක් පහළ වුණා. ආලෝකෝ උදපාදි. මොකක් කියලාද? දුක කියන්නේ සත්‍යයක් මයි කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේට පහළ වුණ ඊළඟ ඥානෙ තියෙන්නේ ඒ සත්‍ය ඥානෙ. දුක අතහැරලා පැනලා දුවලා බේරෙන්න ඕනේ මහණෙනි කියලා නන් නෙවෙයි. ඒ කියන්නේ දුක ප්‍රහාණය කරලා අයින් කරලා දාන්න ඕනේ කියලා නෙවෙයි. දුක කියන්නේ පිංගුතුනි දර්ශනවල පුංචි අපහැදිලි බවක් ඇති වෙගෙන එනවා. ඔබ මට පුංචි මොහොතක් ලබා දෙන්න. ඒ මොකද මේ ආලෝකකරණේ පුංචි ගැටලු ටිකක් ඇති වෙනවා මේ පවතිනවා. මට ඒ ආලෝකකරණයන් පුංචි අවස්ථාවකට නිවැරදි කරගන්නට ධර්මයක් රැඳී සිටින්න හොමම
හොඳයි. අපි සාකච්ඡා කරමු. අපිට මේ තාක්ෂණික ගැටලු ටික ගැන තරම් හිතන්න එපා. අවශ්‍ය වෙන්නේ අපිට ධර්මයත් එක්ක ඉදිරියට යෑමක්. ඒ වගේ පුංචි පුංචි දෝෂ ඉතින් මේ විදුලි බලය සම්බන්ධයෙන්ුත් ආලෝකයන් සම්බන්ධයෙන්ුත් ගැටලු ඇති වෙනවා. එහෙම ලොකු පහසුකම් ගොඩක් එක්ක නෙමෙයි මේ දේශනාවන් ටික කරන්නේ. තාම අල්ප වූ පහසුකම් ටිකක් එක්කලා මා විසින්ම සකස් කරගන්නේ මේ හැම දෙයක්ම. ඒ නිසා ඒ වගේ ගැටලු ඇතිවීම ගැන අපි කනගාටු වෙනවා. ඒ ගැන හිතන්න එපා අපි යමු අපේ දේශනාවට. පින්වතුනි, කොතනකවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ මේ දුක්ඛ ප්‍රහාණය කරන්න කියලා. දුක ගැන දේශනා කරපු සත්‍ය තියෙන්නේ මොකද්ද? තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං. මහණෙනි, ඒ සත්‍යයක් වූ දුක නම් වූ ආර්ය සත්‍ය පරිඤ්ඤයන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. ඒ දුක කියන ආර්ය සත්‍යය පරිඤ්ඤයන්ති මේ භික්කවේ කියලා කියන්නේ පිරිසිද අවබෝධ කළ යුතු සත්‍යයක්මයයි කියා මට පෙර නොඇසූ විරු ධර්මයන්ගේ දහම් ඇසක් පහළ වුණා. අන්න බුදුරජාණන් වහන්සේගේ දහම් ඇස. ඒ තමයි ඒ සම්බන්ධයෙන් තියෙන කෘත්‍ය ඥානය. අපිට දුක සම්බන්ධයෙන් තියෙන කෘත්‍ය තේරෙන්නේ. මොකද්ද කෘත්‍ය? මග ඇරලා පලා ගිහිලා සැප හොයන එක. ඔක බුදුදහම නෙවෙයි පින්වතුනි. ඔබ ඔය බුදුදහමේ නාමයෙන් කරන සටන් වැරදි. පුළුවන් නම් තේරුම් ගන්න. ඔය සටන අවසානයේ ඉලක්කගත වෙලා තියෙන්නේ සංසාර ගමනට මිසක අපාගත ඉරණම් වලට මිසක අපට බඩගින්නේ මැරෙන්න වුණොත් ඒ කාලේ මොන තරම් පිරිස බඩගින්නේ අපවත් වෙන්න ඇද්ද ස්වාමින් වහන්සේලා. සාපිපාසාවෙන් මැරෙන්න වෙනවා නම් ඒ යම්කිසි කර්මයක් අපේ ගේ වෙනවා. එවන් අදූරදර්ශී වැඩපිළිවෙළවල සකස් වෙලා ඒ කාලෙට එනවා. සමහර රාජ්‍ය පාලන කාල පරිච්ඡේදවල පවා රහතුන් වහන්සේලාට ඒ මග ගමන් කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලාට පිණ්ඩපාත ටිකක් නොලැබිච්ච කාල තිබුණා. ඉතින් මේ රජවරුන්ට විරුද්ධව කැරලි ගැසෙන කාල පරිච්ඡේද තිබුණා. රජවරුන්ට හැංගිලා බේරෙන්න අවිච්ච අවස්ථා තිබුණා. ඒ කාලෙ මේ ත්‍රිපිටකය ලියලා පොත්පත්වල අපිට දරා ගන්න පුළුවන් විදියට අද නම් පරිගණක ගත කරලා. ඒ වගේම අන්තර්ජාලයේ විවිධ සර්වර්ස් වල මේවා ගබඩා කරලා. නේ? ඒ මොනවත් තිබුණේ නෑ ඒ කාලේ. කටපාඩම් කරගෙන. කටපාඩම් කරගත්තු වැඩිහිටි ගෞරවනීය ස්වාමින් වහන්සේලා පිරිනිවන් පෑවොත් අපවත් වුණොත් රහතුන් වහන්සේලා සහ අනිකුත් ස්වාමින් වහන්සේලා බාල පරපුරට ඒක ගන්න විදිහක් නැහැ. ඒ නිසා ඒ ස්වාමින් වහන්සේලාගෙන් අසාගෙන දැනගෙන කටපාඩම් කරනවා අර වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඉදිරියේ. වැරදුනහම කියලා දෙන නෑ නෑ එහෙම නෙවෙයි එතන. මේ විදිහට උච්චාරණය විය යුතුයි. ඒකේ අර්ථ නුවණින් විමසා තමන්ගේ නිදහස් විමුක්තිය වෙනුවෙන් කරන්න තියෙන සටන් කරන්න තියෙන කාලය සමහරට වැඩිපුර කැපකිරීම කරනවා. මේ සියලු ධර්මස්කන්ධේ කටපාඩමින් දරාගෙන සිටින්නට. ඒක හැම කෙනෙකුටම රහත් වෙන්න අත්‍යවශ්‍යම නෙවෙයි. ඒ වුණාට මතු අනාගත පරපුර උදෙසා දායාද කරන්න මේ සම්බුද්ධ ශාසනය සුරැකෙන්න නම් එහෙම ක්‍රමවේදයක් ඒ යුගයේ අවශ්‍ය වුණා. ඒ නිසා උන්වහන්සේලා කැපකිරීම කළා. මොකද
බඩගින්න පිපාසය ඉවසගෙන වැටකෙයියා මුල්වල ඉස්ම ටික ඒකත් සකස් කරලා දෙන්න ගිහි අය හිටියේ නෑ. ස්වාමින් වහන්සේලාම පිරිසක් මේ පාඩම් කරන මේ කටපාඩම් කරන ස්වාමින් වහන්සේලාට සමගම පිණ්ඩපාතේ සකස් කරගෙන එනවා වගේ අර වැටකෙයියා මුල්වල ඉස්ම ටික හදාගෙන එනවා. මේකෙන් ටිකක් වළඳලා පාඩම් කරනවා. ගිහි පිරිසත් අනේක විද දුක් විඳ කාලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මට බුද්ධ ශාසනික මඟ පෙන්වීම පමණයි ඔබට කරන්න පුළුවන්. අපේ කර්ම සමස්ත පිරිසක් එකතු වෙලා කරගත්තු කර්ම විපාක දෙන කාලවලදී අපි තවත් කර්ම හදාගන්න කාලයක් බවටත් ඒක පත් කරගත යුතුයමද? නැතිනම් බුදු ශාසනික ක්‍රමවේදයේ ඔස්සේ ගිහිල්ලා ඒ කර්මවලට ගෙවෙන්න අවස්ථාව දීලා ඒව කෙරෙහි වැඩිපුර හිත පිහිටවනවා වෙනුවට අපේ ඉතිරි කර්ම ටික ඡය කරන වැඩපිළිවෙල. ඒ මොකද්ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වෙන කිසිවක් නෙවෙයි කියලා භාග්‍යතුන් වහන්සේ පළමු දේශනාවෙදිම මතු කළා. ඒ වෙන කිසිවක් නෙවෙයි අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඉතින් පින්වතුනි අපි දැන් පොහෝ දින ගණනාවක් තිස්සේ සාකච්ඡාවට බඳුන් කරගෙන ඉන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. පැහැදිලි නේද? අද දවසෙත් මේ වසරක් අවසාන වෙලා ලබන මාසේ පොහෝ දින ඉඳලා අලුත් වසරකට පාතබන්ට ඉන්න බෞද්ධ පින්වත් පිරිස වෙනුවෙන් දෙන්න ඕන හොඳම මඟ පෙන්වීම මොකද්ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මඟ පෙන්වීමයි. ඒ තමයි වටිනාම දේ මේ ලෝකේ. ඒ සත්‍ය එහෙම නෙමෙයි කියන හැම කෙනෙක්ම බුදුදහමට පටහැනි. නෑ හාමුදුරනේ මේ කාලේ ප්‍රශ්න වැඩි. මේ කාලේ මිනිස්සුන්ට ප්‍රශ්න ටිකක් විසඳගෙන කාලා ඇඳලා ඉන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්නකෝ. ඔය බණ අහලා එපා වෙලා තියෙන්නේ අපිට දැන්. එහෙම කියන අය ඉන්නවා. ඒ අය මේ බුදුදහමට දේශ කරනවා. ඒ අය මේ බුදුදහමට දේශ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා උන්වහන්සේ අයට දේශ කරේ නෑ. අපට අයිතියකුත් නෑ ඒ අයට දේශ කරන්න. ඒ අයගේ ආකල්පය. නමුත් මේකයි සත්‍ය. ධම්ම දෙස්සී පරාභව. ධර්මයට දේශ කරන්නේ නම් නවත්තන්න බෑ. වළක්වන්න බෑ. දෙවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති. දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් ලෝකේ කවර වූ කිසියම්ම කෙනෙකුටවත් නවත්තන්න බෑ. ඒ තමයි බුද්ධ ආඥාව. ඒ තමයි බුද්ධ දේශනාව. මොකද්ද? ධම්ම දෙස්සී පරාභව. ඔන්නෝක නේද වෙලා තියෙන්නේ. ඒක නෙවෙයිද මේ වෙලා තියෙන්නේ? පැහැදිලිව තේරුම් ගන්න. ඒ තමයි මේ වෙලා තියෙන්නේ. ධර්මයට දේශ කරපු පිරිසකට උරුම වෙන්න ඕන උරුමය තමයි මේ ලැබිලා තියෙන්නේ. මොකද අපි ධර්මයේම හිටියානම් අපි ධර්මයත් එක්කම හිටියානම් ධර්මයට කැමැත්තෙන් හිටියානම් ධම්මකාමෝ භවං හෝති. ධර්මයට කැමති කෙනා දියුණු වෙනවාමයි. චින්තනයෙන් අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. ඒ නිසා එක්ක දිව්‍ය තලයක හෝ ඒ දියුණුව දකින්න ලැබෙන්න ඕනේ. ඇයි මේ දුක් විඳින පිරිහෙන ලෝකෙක ඇවිල්ලා දුක් විඳින්න වැටුනේ එහෙනම්? දියුණු නිසාද ඔබ? බුදුහාමුදුරන් දේශනා කරපු මේ ධහමට වඩා ඔබ දියුණු වෙලාද? දැන් ඒක වැඩක් නැහැ කියන තරමටම. එහෙනම් කාලා කණ්ඩ පෙරේත වෙලා බලන්නකෝ. පින්වතුනි දන් හැන්දක් බෙදන්න නෙමෙයි අපිට දැන් යෝජනා කරන්නේ. මොකද්ද? හාමුදුරුවෝ මේ මිනිස්සුන්ට කණ්ඩ දෙන්න ක්‍රමයක් හොයන්න. ඒ කියන්නේ දැන් මේ මිනිස්සුන්ට කණ්ඩ දෙන්න ඕනේ හාමුදුරුවෝ. ඒ දෙන හාමුදුරුවෝ තමයි ලස්සන වටිනා
මේ බුද්ධ ශාසනය ගැන හැඟීමක් තියෙන හාමුදුරුවෝ වෙලා තියෙන්නේ. ඒ හාමුදුරුවෝ බඩුමලු උස්සගෙන ගිහිල්ලා මිනිස්සුන්ට කෑම බෙදනවා නම්, කෑම පාර්සල් බෙදනවා නම්, එහෙම නැත්නම් බඩුමලු බෙදනවා නම් අන්න නියම හාමුදුරුවරු. ඒ කියන්නේ හාමුදුරුවන්ගේ බණ භාවනාවට ඇහැරලා හාමුදුරුවෝ කොහෙන් හරි සල්ලි ටිකක් හොයාගෙන බඩු අරගෙන මිනිස්සුන්ට බෙදන්න ඕනේ. ඒක තමයි දැන් බුද්ධ ශාසනික කටයුත්ත කියලා ඒ සමහර අය මටත් ලියලා එවලා තියෙනවා. මේ බණ කියන්න එපා හාමුදුරුවෝ නෙවෙයි, බණ එපා වෙලා තියෙන්නේ. දැන් මේ කාගේ බණද අපි කියලා දෙන්නේ? අයමේ වරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා කිරීම මේ තරම් අප්‍රසාදයක් වෙලා යයිට. ඉතින් ධම්ම දෙස්සී පරාපව නවත්තන්න බෑ. කෑමට පෙරේත වෙලා. ඉතින් අපිට දැන් කොහෙන්ද පිණ්ඩපාතයක්වත් හම්බෙනවද? අපිට දාන ටික හදාගෙන උයාගෙන අපි එක වේලක් හදාගෙන ඒ ටික වළඳලා දවස ගෙවා ගන්න අතරතුරට අපේ බණ භාවනා ටික කරගන්න අතරතුරට අනේ මේ අහිංසක ධර්මයේ සොයන ධර්ම පිපාසිත පිරිස වෙනුවෙන් මේ ටික කරන්නේ. නැතුව ජනප්‍රිය වෙන අරමුණු නෑ. ජනප්‍රිය වෙලා නංගොත් කියාගෙන ගිහිල්ලා වැජබෙන ඉලක්ක නෙවෙයි මේ තියෙන්නේ. ඒ නිසා මං ඊට ආදරයෙන් කරුණාවෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා මේ පොහෝ දවසේ මේ ධර්ම දේශනා අහන අය සාමාන්‍ය නිකම් විලාසිතාවක් කරගන්න නැතුව ධර්ම ගෞරවය තියාගෙන අහන්න. බැරි නම් ඒ විලාසිතා ලෝකයකට යන්න මේ දහමත් එක්ක ඔබේ විලාසිතාව තියාගන්න එපා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඔබ හැම දිනාටම මේ අපේ මේ channel එක subscribe කරගෙන අවංක ඕනෑකමින් හැබැයි අපේ ඉදිරි දේශනා ටිකත් එක්ක සම්බන්ධ වෙන්න අපේ පසුගිය දේශනා ආරම්භන්න දහම් සෙවන සඳහම් නිකේතනයේ YouTube channel එකේ මගේ මේ ධර්ම දේශනා පෙළම තියෙනවා. ඉදිරියට තව එකතු වෙන දහම් කොටස් තියෙනවා. ගැඹුරින් අපි සාකච්ඡා කරමින් සිටින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මගේ අදහස් නෙවෙයි. මගේ වචන නෙවෙයි. ඒක හොඳට දන්නවා මේ වෙනකොට එකතු වෙච්ච පිරිස. අපි කතා කරන්නේ සම්බුද්ධ දේශනාව එක්ක. සම්බුද්ධ දේශනාවේ එක පාළි වචනයක් නැර ඒ දේශනාවෙන් අපි ගත යුතු අරගෙන පාළි වචනෙක් අපේ මාර්ගය අපි පැහැදිලි කරගනිමින් සිටිනවා. ඔබ කැමතිද ඒකට එකතු වෙන්න? සබ්ස්ක්‍රයිබ්ස් කරගන්නට ඒකේ බෙල් අයිකන් එකත් ක්ලික් කරගන්නට ඒ වගේම එතන මතුවෙනවා ඕල් කියලා ටැබ් එකක්. ඒ ඕල් කියන ටැබ් එකත් ක්ලික් කරලා තියාගන්න. ඔබට ඇති වෙන දහම් අදහස් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්බන්ධ කරගෙන ඇති වෙන අදහස් මේ සාමාන්‍ය ලෝකයක ඉඳලා විවේචනය කරන දේවල් වලට අපිට උත්තර දෙන්න වෙන්නේ නැහැ. මොකද බුද්ධ දේශනාව විවේචනය කරගන්න ඔබ එහි ප්‍රතිඵලය ඔබ විසින් භුක්ති විඳ ගන්නට. මට ඒවත් එක්ක පැටලෙන්න උවමනාවක් කොහෙත්ම නැහැ. හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ විග්‍රහ කරන විග්‍රහයත් එක්ක යම් කිසි තේරුම් ගැනීමේ අපහසුතාවයක් හෝ අපැහැදිලි තැනක් හෝ ඊට විරුද්ධ වූ යම් කිසි ඔබට අදහසක් හිතට නැගෙනවා නම් ඒ ගැන සඳහන් කරන්න මේ පල්ලෙහා වීඩියෝ එකට යටින් කමෙන්ට් තීරුවේ. මම මේ හැම එකක්ම බලනවා. බලලා ඔබට දෙන්න ඕනේ අවශ්‍ය උත්තරය පිළිතුරකට එකතු කරනවා. එතකොට ඔබ හැමදාම මේ එක බල ඉන්න ඕනේ නෑ ඔබට පිළිතුරක් ආවද කියලා. ඒකට තමයි කිව්වේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් ක්ලික් කරලා තියාගන්න කිව්වේ මම එකතු කරන හැම කමෙන්ට් එකක්ම ඔබේ බෙල් අයිකන් එක ළඟට එනවා. එතකොට මේ බෙල් අයිකන් එකට අංකයක් ඇවිල්ලා අලුත් එකක් මැසේජ් එකක් ඇවිල්ලා නම් ඔබ ක්ලික් කරලා බලන්න මම දීපු උත්තරයක් ඔබේ ප්‍රශ්නෙට තියෙන්න පුළුවන් එතන. ඔබ ප්‍රශ්නයක් දැම්මනම්. එහෙම නැත්නම් අනිත් අය දාපු ප්‍රශ්න වලට දෙන උත්තරත් ඔබ ගාවට ඒව හරහත් ප්‍රශ්නෙත් උත්තරෙත් තියෙන නිසා ඔබට ඒ හරහත් ධර්ම මොකද්ද කියලා ඉගෙන ගන්න පහසුයි. අනේ 7-8 දෙනෙක් හරි 4-5 දෙනෙක් හරි කමක් නැහැ. මේ වැඩින්
මේ ශාසනය තේරුම් ගන්න අපි යන ගමන මොකක් වෙන්න ඕනේද කියලා තේරුම් ගන්න ඒ සඳහා මගේ මේ උත්සාහය සාර්ථක කරගන්න මම කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා ටිකක් වැඩිපුර කියන්න සිද්ධ වුණා. අපි යමු දේශනාවට. දේශනාව කරන විදිහ බලන්න. ඒකේ මම පෙනී සිටින්න නෙමෙයි උත්සාහ කරන්නේ. ඒකේ ඔබට පැහැදිලි වෙන්න පුළුවන් උපරිම හොඳම විදිහට ඒ පැහැදිලි කිරීම ගෙනත් දෙන්නයි උත්සාහ කරන්නේ. අපි යමු ඒ විග්‍රහය කරගන්න. අද අපි උදෑසන දේශනා දෙකක් කතාබස් කරලා තියෙනවා. ඒ දේශනා දෙකෙන්ම කතාබස් කරේ සම්මා කම්මන්තය ගැන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කම්මන්ත කියන ලෝකෝත්තර මාර්ගාංගය ගැනයි මේ කතා කරමින් සිටින්නේ. ඒ සඳහා අපි ප්‍රවේශ වෙන මේ උතුම් බුද්ධ දේශනාවත් එක්කලා අපේ දහම් සාකච්ඡාව ඉදිරියට යමු. හැමෝම එකතු වෙන්න අපේ channel එක subscribe කරගන්න, bell icon එක click කරගන්න, ඉදිරි දේශනාවත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබගේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ මහඟු පිටුහලක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද දේශනාවට එකතු වෙනවා. අද දේශනාවේ පින්බර දායකත්වය ඔබ වෙත ගෙනෙන්නේ දිනේෂ් සෙනරත් කුමාර වෛද්‍යතුමන්, ඒ වගේම එතුමන්ගේ ආදරණීය බිරිඳ අප්සරා වෛද්‍යතුමිය, ඒ වගේම පින්බර දයාබර දියණිය සිත්මි, ආදරණීය පුතණුවන් මෙත්සිත් යන පින්වත් පවුලේ අයගේ හැම දිනාගේම පින්බර දායකත්වයෙන් තමයි ඔබ වෙත මේ උතුම් ධර්ම දේශනාව ගෙනෙන්නේ. ඉතින් මේ දේශනාවෙන් ඔබට ගෙනෙන කාරණාව වෙන්නේ ලෞකික මෙන්ම ලෝකෝත්තර මඟ පැහැදිලි කරන අද මේ උතුම් පුන් පොහෝ දවස මේ 2565 වර්ෂයේ බක්මාසි පුර 15ක ඒ වසරේ අවසාන පොහෝ දින 15ක පොහෝ දිනයේ අද තුන්වෙනි දේශනාව පොහෝ දින දහම් වැඩසටහනේ තුන්වෙනි වැඩසටහන නරඹන්නට අපි ඔබ හැම දිනාට ඉතාම ගෞරවාදරයෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන්, ධම්මාලම්බන ප්‍රීතියෙන්, සංඝාලම්බන ප්‍රීතියෙන් යුක්තව වෛද්‍ය දිනේෂ් මහත්මයා වගේම අප්සරා මේ වෛද්‍යතුමිය ඇතුළු පවුලේ දරුවන් හැම දෙනාම එකතු වෙලා ඔබට ආරාධනා කරනවා. අපි යමු අද දවසේ සාකච්ඡාවෙන් ඕන තැනට. හොඳයි පින්වතුනි, අපි අද උදේවරුේ සාකච්ඡා කරපු දේශනාව ඔබට මතක් කරගන්න වෙනවා. මේ පින්බර දේශනාවේ දායකත්වය ගැන මම ඔබට සඳහන් කළා. ඒ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන අදහසින් අපේ දේශනාවේ ඉදිරියට යමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සම්මා කම්මන්තය පිළිබඳව. මොකක් පිළිබඳවද? සම්මා කම්මන්තය පිළිබඳව ආකාර දෙකකින් කියා දෙනවා කියලා. ආකාර දෙකකින් කියලා දෙනවා. කොහොමද කියලා දුන්නේ? සම්මා කම්මන්තම් පහම් භික්කවේ ද්වයං වදාමි. මහණෙනි, මේ සම්මා කම්මන්තය මම ආකාර දෙකකින් කියා දෙමි කියලා ඒ දේශනා කරපු එකේ එක කොටසක් තිබුණා සාසවා පුණ්‍ය භාග්‍යා උපදිවේපක්කා කියලා කොටසක්. ඒක මං හවස් වරුවේ දේශනාවේදී ඔබට කියලා දුන්නා. දැන් මේ සන්දහැ භාගයේදී මේ ඉගෙන ගන්න දේශනාව තුළ අපි කතා කරන්නේ එතකොට ඒකේ දෙවෙනි කොටස සම්මා කම්මන්තයේ දෙවෙනි කොටස මොකද්ද කියන එකයි.
ඒ තමයි අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ කියලා දේශනා කරන. ආර්ය වූ ඒ වගේම ආශ්‍රව ප්‍රහීන කරන්නා වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වෙන සම්මා කම්මන්තය ගැන. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්න කරන්නේ. කත මෝච භික්ඛවේ කියන කේ තේරුම කුමද්ද පින්වත් මහණෙනි? සම්මා කම්මන්තෝ. මොකද්ද සම්මා කම්මන්තය කියලා කියන්නේ? නේ? අපි නම් ඒක අහලා තියෙන යහපත් කර්මාන්ත කියලා කියන්නේ. සම්මා කම්මන්තෝ අරියෝ ආර්ය වූ ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර වූ කියන අදහස. ඒ වගේම අනාසවෝ අනාසව කියලා කියන්නේ ආශ්‍රව නැති. තියෙනවා නම් යම් කිසි කෙනෙක් තුල මේ ධර්මාංගය වැඩෙනකොට ඒ ආශ්‍රව ප්‍රහීන වෙන්න ඕනේ. ඒ ආශ්‍රව නැති හෝ නැති කරන්න ඕනේ. එහෙම අංගයක් මේ මාර්ගාංගය. ඒ නිසා ආශ්‍රව ප්‍රහීන වන්නා වූ ඊළඟට ලෝකුත්තරා මග්ගංගෝ ලෝකෝත්තර මාර්ග අංගයක් වන්නා වූ ලෝකයෙන් ඊතර කරවන මාර්ග අංගයක් වන්නා වූ තේරුණාද? මාර්ග අංගයක් වෙන සම්මා කම්මන්තය කියන්නේ මොකක්ද කියලායි මේ ඇහුවේ. ඔන්න ඒක විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. කොහොමද විස්තර කරන්නේ බලන්න කියවලා. ඒ විස්තරේ යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතෝ තීහිපි කාය දුස්චරිත්තේහි ආරති විරති පටිවිරති වේරමණී අයම් භික්ඛවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. පින්වතුනි ඒකේ සෝ කියලා අකුරක් වැදිලා තියෙනවා වැඩිපුර. ඒක ඔබ කපා ගන්නට ඕනේ. තේරුණාද? මෙන්න මේක අයින් කරගන්න. මොකද්ද? මෙන්න මේ සෝ කියලා වැඩිපුර වැදිලා තියෙන එක. මේක මෙතෙන්ට අදාළ නැහැ. ඒක ටයිප් කරද්දි විච්ච වැරද්දක්. ඒක මගේ වැරද්දක් වෙලා තියෙනවා. ඊට පෙර ආතෝ එතනින් ඒ ප්‍රකාශය අවසන් වෙනවා. ඒක සෝ කියන එක අයින් කරගන්න. කොහොමද එතකොට අපි කියවමු කට්ටියම එකතු වෙලා? යාකෝ භික්කවේ කොහොමද තියෙන්නේ? යකෝ භික්කවේ යකෝ නෙවෙයිනේ තියෙන්නේ යාකෝ. යකෝ භික්කවේ කිව්වහම නිකන් අර මේ සිංහලයි පාලි කලවම් වුණා වගේ එකක් එනවා. නේ? භික්කවේ කියන්නේ මහන්නේ යකෝ මහණෙනි කිව්වා වගේ කියන අදහස් ගන්න එපා. හරියට බලලා කියවමු. යාකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගං භාවයතෝ තීහිපි කාය දුස්චරිතේහි ආරති විරති පටිවිරති වේරමණී. ඔන්න ඔය ටිකට තමයි කියන්නේ අයම් භික්කවේ. ඔන්න ඕක තමයි මහණෙනි සම්මා කම්මන්තෝ කියලා කියන්නේ. මොකද්ද? ආර්ය වූ අනාසව වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නා වූ අරියෝ අනාසව ලෝකුත්තරෝ මග්ගංගෝ. ඉතින් අපි ඉස්සරහට යනවා දැන් මේකේ වචනෙන් වචන ඉගෙන ගන්නට. මං කිව්වනේ පාලි වචන අතහැරලා යනව නෙමෙයි අපි බුද්ධ දේශනාවන ඉගෙන ගන්නවා කිව්වේ. ඒකේ පෙන්නලා දෙනවා යාකෝ භික්ඛවේ කියන්නේ මොකද්ද? ඒකේ තේරුම මේ විදිහට ගන්න ඕනේ. පින්වත් මහණෙනි යම් ආකාරයකින් යා කියලා කියන්නේ යම් කිසියම් වූ ක්‍රමයකින් කිසියම් වූ කියන අදහස තමයි යා කියන්නේ. යම් කිසි වූ. එතකොට යම් කිසි වූ ආකාරයකින් කියන එක තමයි ওই පදේදී ගැලපීම එන්නේ. පින්වත් මහණෙනි යම් ආකාරයකින් කිසියම් වූ පිළිවෙතකින් කියන එක විදිහකින් කිසියම් වූ විදිහකින් අරිය චිත්තස්ස ආර්ය සිතක
මොකද්ද? ආර්ය සිතක. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ වූ සිතක. මෙතන ආර්ය සිතක කියන එක හොඳට පැහැදිලි කරගන්න. ආර්ය චිත්තස්ස කියන එක සම්බන්ධයෙන් මා ගියවර පොහෝ දිනයේදීත් යම් කිසි පැහැදිලි කිරීමක් එකතු කළා. ඒක ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා අපේ මේ YouTube channel එක subscribe කරගෙන bell icon එක click කරලා තියාගන්නවා වගේම ගිහින් බලන්න මැදින් මාසේ පුර 15ක පොහෝ දවසේ සිදු කරන ලද තුන්වෙනි දේශනාව. මේ විදිහටම උදෑසන දේශනාවක් මධ්‍යහන කාලයට දේශනාවක් සන්ධ්‍යා කාලයට දේශනාවක් වශයෙන් පොහෝ දිනේ අර්ථවත් කරන ධර්ම දේශනා තුනක් ඒ මැදින් පොයේදීත් ලැබිලා තියෙනවා ඔබට. ඒ සඳහාත් ඔබ අපේ YouTube channel එකට ගිහිල්ලා බලන්න. ඒකෙදිත් මම විස්තර කරා මොකද්ද මේ ආර්ය සිත කියන්නේ, ආර්ය චිත්තස්ස කියන්නේ මොකද්ද කියලා. ඉතින් අදත් අපි පුංචි පොඩි පැහැදිලි කිරීමක් කරගමු. ආර්ය සිත කියන්නේ මොකද්ද? පින්වතුනි මේ ආර්ය සිතක පැහැදිලිම ලක්ෂණය තමයි දැන් අපි මුලට මේක තේරුම් ගන්නවා මෙහෙම. මම මේ මුලින්ම කියලා දෙනවා ආර්ය වූ සිතක්, ආර්ය වූ සිතක් ඇති අයෙකුගේ ඇති අයෙක් තුල කියන වගේ අදහසක්. ආර්ය වූ සිතක් ඇති අයෙක් තුල. ඒ තුල කියන්නේ ඉතින් ඒ යාගේ ඒ සිතේ තමයි. එතකොට ඒක ආර්ය සිතක් තමයි. මෙහෙම අපි මුලට කියලා දෙන්නේ පින්වතුනේ අර පුද්ගල සංකල්ප එක්ක ඉන්න අපට තේරෙනම ඒ පුද්ගල කතාවකින් කීවොත් විතරයි. ඒ නිසා එහෙම කෙනෙක් ඉන්නවය ඒ කෙනාගේ හිත කියලා එකක් අල්ලගෙන තමයි අපිට තේරුම් ගන්න ලේසි. ඇයි? සක්කාය දිට්ඨියේ හැටි එක. සක්කාය දිට්ඨියෙන් අපි වෙලිලා බැඳිලා ඉන්න බව එකෙන් වටහා ගන්නට. දැන් ආර්ය සිතක් කිව්වට ඒ කොහොම එකක්ද කියලා තේරෙන්නේ. හැබැයි ආර්යයන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ආර්යයන් වහන්සේගේ සිත තුල කිව්වොත් ඇත්තද? හරි හරි දැන් පැහැදිලි දැන් පැහැදිලි නෙමෙයි දැන් අපැහැදිලි. ඇයි? එහෙම පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාගේ හිත තුල කියලා අරන් තියෙන්නේ. ඒක ආත්ම දෘෂ්ටියමයි, සක්කාය දිට්ඨියමයි. මේක ආර්ය ධර්මයේ තේරුම් ගන්න අයට මේක අමුතුවෙන් විග්‍රහ කරන්න දෙයක් නැහැ. ආර්ය සිත කියලා කියන්නේ ඒකේ පුද්ගල ස්වභාවයකින් ගන්න ඕන එකක් නෙවෙයි. තේරුම් ගන්න. මේකේ මේ ආර්ය සිත මෙහෙම කීවාට ඒක මුල් තලයට අපි හරි දැම්මාට ඒකේ වැරදකුත් තියෙනවා. මොකද්ද? මේක ඇවිල්ලා මේ ආර්ය සිත කියලා කියන්නේ ධර්මතාවයක්. ධර්මතාවක්. දැන් මේක පාඩම් කරගෙන ඉතින් හැම එකටම ධර්මතාවක් කිව්වා කියලා ධර්මතාව තේරෙන්නෙත් නැහැ. ඒක තේරුම් ගන්නනේ හාමුදුරුවනේ අපි මොකද කරන්න ඕනේ? වෙන කිසිවක් කරන්න එපා. මේ මාර්ගය ඉගෙනකට මාර්ගෙම වඩන්න. වෙන උත්තර නැහැ. නේද? ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ. එකම මගයි. මොකද්ද? අය මේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි මේ හැම දෙයකම තියෙන්නේ.
එනිසා ඒක නිසයි මේක උගන්වන්නේ. උගන්වන එකපාර මේ වචනයත් තේරුම් ගන්න හැදුවට එහෙම වෙන්නේ නැහැ. හොඳට ඉස්සල්ලා මේක ඉගෙන ගන්න. ඉගෙනගෙන මොකද්ද මේ කියන අර්ථය කියලා තේරුම් ගන්න උත්සාහ දරමින් Tamanට පැහැදිලි වෙන ක්‍රම ඕස්සේ මාර්ගේ වඩන්න ආරම්භ කරන්න. හරි දැන් මට තේරෙනවා කියලා පම්පෝරි නොගහ. හරි දැන් මට තේරෙනවා කියලා කල්යාණ මිත්‍රයා බැහැර නොකර. කල්යාණ දහමක කල්යාණ මිත්‍රයෙක් නැතුව යන්න බෑ. ඒ දණ්ඩක් පාලමක් නැතුව ඊතර වෙන්න හදනවා වගේ වැඩක් මේක. ඇයි ආර්ය ධර්මයක් නැතුව මේ දුකෙන් ඈතර වෙන්න හැදුවට ඈතර වෙන්න බෑ. එතකොට ඒ දණ්ඩ යනකොට අත්වාරුවක් ඔබට අවශ්‍ය වෙනවා. නැත්තම් ඔබ එහාට මෙහාට වැනිලා වැටිලා යනවා. ඉතින් මේ ඒ දණ්ඩ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නම් ඔබට ලැබෙනා වූ අත්වාරුව සපයන්නේ කල්යාණ මිත්‍රයා. ඔබ එහාට වැනෙනකොට මෙහාට වැනෙනකොට වැනි වැඩක් කරන්න බෑ මේකේ. කෙලින් එන්න. මම මේ පෙන්වන මග කෙලින් එන්න. දෙන්න ඔබේ අත කියලා අරගෙන කෙලින්ම අවශ්‍ය තැනට ඉලක්කයට අරන් යන්න තරම් ශක්තිමත් බව තියෙන්නේ කල්යාණ මිත්‍රයාටයි. ඒ පරම පූජනීය වූ මහෝත්තම වූ කල්යාණ මිත්‍රයා අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම පමණයි. ඒ වගේම රහතන් වහන්සේලා එදා අපට මේ කල්යාණ මිත්‍රත්වය ලැබලා දුන්නා. ඒ නිසායි පින්වතුනි අපිට පාඩුවේ අපේ දෙයක් කරගෙන ඉන්නේ නැතුව මේවා ටිකක් තෝරලා දෙන්න වගකීමක් පැවැදලා තියෙනවා මේ ශාසනය තුල. ඒකට තමයි කියන්නේ සාමීචි පටිපන්න ගුණය කියලා. ඒ නිසා මේ ගුණ අපි ඇති කරගන්න ඕන. අපිට ආර්ය මාර්ගයේ වැඩෙන්න ඒ ආර්ය ගුණ එක්ක යන්න ඕන. ඒ නිසා මේ ධර්මතාවක් කියන එක අපි හිමින් තේරුම් ගනිමු. පැහැදිලිද ඔබට කියන දෙක? ධර්මතාව කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපි. එහෙම නැති වුණොත් අපිට පුද්ගල කතාව හැමදාම අරන් ගිහිල්ලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගලප ගන්න හැදුවට ඒක එච්චර සාර්ථක නැහැ. එන්න මේ අරිය චිත්තස්ස කියලා කියන්නේ ඒකයි මම ලියලා තියෙන්නේ ආර්ය සිතක. ඒක සිතක්. සිත් පිළිබඳව කතා කිරීම සිත් කියන්නේ මොනවද හඳුන්වා දීම පිළිබඳව මා ඔබට ඉදිරියේදී දේශනා මාලාවන් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා සිත් පිළිබඳව උගන්වන්නට. සිත් කියන්නේ මොනවද? පුද්ගලයෝද? සත්වයෝද? සත්ව පුද්ගල චිත්ත සංතාන තුල හටගන්න ධර්මතාවද? එහෙම නැත්නම් ඒ ධර්මතාවලින් සැකසෙනකොට මෝඩකමට ඒවට සත්වය පුද්ගලයෝ කියා ගන්නවද? බලමු එදාට විග්‍රහ කරලා කොහොමද ඒක වෙන්නේ කියලා. දැනට මේ මට්ටමින් මේක තේරුම් ගන්න. තේරුණාද? කොයි මට්ටමින්ද තේරුම් ගන්න ඕනේ? මෙන්න මේ මට්ටමේ. ආර්ය චිත්තස්ස කියලා කියන්නේ ආර්ය සිතක්. ඉතින් අපි කතාවේ ඉස්සරහට යමු. ආර්ය චිත්තස්ස වගේම ඊළඟට තියෙන ලක්ෂණය මොකද්ද? අනාසව චිත්තස්ස. අනාසව චිත්තස්ස කියලා කියන්නේ අපි මුලිනුත් කිව්වා ආශ්‍රව නැති වෙන සිතක. ආශ්‍රව නැති සිතක එහෙම නැත්නම් ආශ්‍රව නැති වෙන සිතක. නැති වෙනවට තමයි ප්‍රහීන වෙනවා කියන්නේ. තියෙන ආශ්‍රවේ ප්‍රහාණය වෙලා යන සිතක්. හැම හිතේම ආශ්‍රව ප්‍රහීන වෙන්නේ නැහැනේ පින්වතුනි. මේ පුහුදුන් සත්වයාගේ සිත්වල වෙන්නෙම ආශ්‍රව වැඩෙන සිත් තියෙන්නේ. එතකොට එන්නෙන් ආශ්‍රව වැඩි බලවත් වෙවි කාලාන්තරයක් යනකොට තවත් ආශ්‍රව වලින්ම පිරෙනවා. ආශ්‍රව කියලා කියන්නේ පැසවා ආපු දෙයක්. ආශ්‍රවයක් කියලා කියන්නේ. පැහි ආපු දෙයක්.
තමයි ආශ්‍රව කියලා කියන්නේ. පල් වෙන දෙයක්. තේරුණාද? ඒකේ හැදෙන ස්පීඩ් එකක් වගේ බලයක් හැදෙනවා. ඒ ආශ්‍රවයට තියෙනවා එහෙම ස්පීඩ් එකක් වගේ වැඩ කරන්න පුළුවන් ගතිය. එතකොට මිනිස්සු හොයන්නේ ඔය ස්පිරිචුවල් හැකියාව ඔන්න ඔය ආශ්‍රව තුලින්. ඒ ස්පීඩ් එකෙන් තමයි වැඩ කරන්න හදන්නේ. ඒ ස්පීඩ් එකෙන් තමයි මිනිස්සුන්ගේ විවිධ හැකියා මනින්න හදන්නේ. ආශ්‍රව වලින් පිරිච්ච හිත් තියෙන මිනිස්සු ආශ්‍රව වලින් පිළිසරණ හොයනවා පින්වතුනි. අනාසව ධර්මයේ වඩන කෙනෙකුට ආශ්‍රව ප්‍රහීන වීම තුලින් ස්පිරිචුවල් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ දේ තුලින් සුපර්ලටිව් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අන්න එතන තමයි බෙස්ට් කියන එක තියෙන්නේ. තේරුණාද? එතකන් සාමාන්‍ය ගුඩ් කියාගත්තට කමන්නේ බෙස්ට් කියන්න තහනම්. ස්පිරිචුවල් මට්ටම එන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම එක්ක පමණයි. ඒ දහමත් එක්ක විතරයි ශ්‍රී කියන වචනේ එන්නේ. ශ්‍රී සද්ධර්මය. අනිත් කිසිදු දහමකට ධර්මයේ කියා ගන්න පුළුවන් වුණාට ශ්‍රී සද්ධර්මය කියන්න බෑ. එනිසා ඒ උතුම් ධර්මයක් ලෝකෙට විවර කරන ඒ බුදු මුවට විතරයි ශ්‍රී කියන නාමය ගලපන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේට පමණක්ම ශ්‍රී මුඛය කියලා කියන්නේ. ඒ ශ්‍රී මුඛ දේශනා කියලා කියන්නේ ඒකයි. අනිත් අයට තියෙන්න බෑ ශ්‍රී මුඛ. ඒවා දුරු මුඛ. ඒ හැම මුඛයක්ම දුරු මුඛයක්. දුර්ජන භාවය, සත්ව භාවය, පුද්ගල භාවය තුල පිහිටලා කරන ප්‍රකාශනය වගේ පිට වෙන්නේ. ඒ නිසා මේ ආර්ය ධර්මයේ විතරයි අපිට පිළිසරණ. අරිය චිත්තස්ස වගේම අනාසව චිත්තස්ස ආශ්‍රව ප්‍රහීන වෙන සිතක් ඊටාම උත්තරීතරයි වටිනවා. ශ්‍රේෂ්ඨයි. ඒ නිසා එවන් ශ්‍රේෂ්ඨ සිතක පිහිටලා පමණයි අපිට පුළුවන් වෙන්නේ ලෝකෙන් එතර කෙරවෙන මාර්ග අංගයක් බවට පත් වෙන. ලෝකයෙන් එතර කරවෙන මාර්ගාංගයක් බවට පත් කෙරවෙන. ඒ වගේම ඒ මාර්ගයෙන් සමන්විත වෙන සිතක් වෙන්න ඕන එක වඩන්න. ආර්ය මාර්ගයෙන් සමන්විත වෙන සිතකට කියනවා මොකද්ද? අරිය මග්ග සමන්ගිනෝ. අරිය මග්ග සමන්ගිනෝ කියලා කියන්නේ ආර්ය මාර්ගයෙන් සමන්විත වෙන සිතක පමණමයි ඒ මාර්ගාංග වැඩෙන්නේ. ඒ වගේම අරිය මග්ගම් භාවේතෝ ආර්ය මාර්ගය වැඩෙන සිතක් වෙන්න ඕනේ. ආර්ය මාර්ගය පිරිහී යන සිතක් නෙවෙයි. කෙනෙක් යාන්තම් ආර්ය මාර්ගය ආරම්භ කරන සිතක් තියෙනවා. ඒ තිබිච්ච සිත පාප මිත්‍ර ඇසුර නිසා, කල්යාණ මිත්‍රයාගෙන් සිදුවෙන බැහැරවීම නිසා, කල්යාණ දහම ශ්‍රවණය නොකිරීම නිසා, පණ්ඩිතකම, උද්දච්චකම, පුද්ගල ස්වභාවය, පුද්ගල ප්‍රතිරූපයට සැලකිල්ල වැඩි වෙනකොට එයා ආර්ය මාර්ගය තුල පිරිහිලා යන්න පටන් ගන්නවා. හොඳම උදාහරණය බලන්න දේවදත්තට විච්ච දේ. බුදුරජාණන් වහන්සේ ළඟට මේ ධර්මය අවබෝධ කරන්න කියලා පැමිණිලා ආනන්ද, බගු, කිම්බිල ආදී ශාක්‍ය පුත්‍රිකයන් සමග ශාසනයට පැමිණිලා ශාසනය තුල පැවිද්ද උපසම්පදාව ලැබලා බලන්න මේ ආර්ය මාර්ගය වඩනවා වෙනුවට ඒ ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙන්න තිබිච්ච අවස්ථාව පිරිහිලා යන විදිහට ආර්ය මාර්ගයේ වැඩෙන විදිහට නෙමේ පිරිහෙන විදිහට හිත හදාගත්තා. එවන් සිතක කවදාවත් මේ මාර්ගාංග එතනින් පසු වැඩෙන්නේ නැත. ආර්ය මග්ගම් භාවේතෝ කියලා කියන්නේ නම් ආර්ය මාර්ගය වැඩෙන්නා වූ සිතක පමණක්ම ඇති වෙන ධර්මතාවය. මොකද්ද? එහෙම සිතක තියෙනවා නම් මෙන්න මෙහෙම ලක්ෂණ. මොකද්ද?
එහෙම සිතක තියනවා නම් තීහිපි කාය දුස්චරිතේහි. දැන් එතකොට කර්මාන්ත තියෙන්න බෑනේ හිත ඇතුලේනේ. ඒ කියන්නේ කොහු කර්මාන්තය, කෘෂි කර්මාන්තය, වඩු කර්මාන්තය, තව හොඳ කර්මාන්ත කියන දේවල් මේ හිතවල ධර්මතාව විදියට වැඩෙන ඒවා නෙමෙයි. ඒවා පුද්ගලයෝ කරන දේවල්. ඒ නිසා පුද්ගලයෝ කරන දේවල් නෙවෙයි මේ කාය දුස්චරිතය කියලා කියන්නේ. කායික ක්‍රියාකාරීත්වයකට පොළඹවන ධර්මතා ඉපදීමක් තියෙනවා නම් ආන්ගේ ධර්මතා ඉපදෙන අවස්ථාව තමයි මේකේ කියන්නේ. තේරුම් ගන්න. ඊටා හොඳට තේරුම් කරන්න නම් මට ඉදිරියේදී අභිධර්ම කොටස් විස්තර කරන තැන දක්වා යන්න වෙනවා. නමුත් මේකෙදි යම් තරමකට පැහැදිලි කිරීමක් කරලා දෙන්න මම උත්සාහ කරන්න. ඒ කියන්නේ මේ කායික ක්‍රියා හැම දෙයක්ම හසුරවන්න වාචසික ක්‍රියා හසුරවන්න ධර්මතා සකස් වීමක් තියෙනවා. මුලින්ම මේ ධර්මතා සකස් වෙන්නේ හිතේ. පැහැදිලිද? ඒ මුලින්ම සකස් වෙන්නේ හිතේ. ඒ හිත මූලික කරගෙන සකස් වෙන ධර්මතා තමයි ඉදිරියට එන්නේ. ඇයි මනෝපුබ්බංගමා ධම්මා? මනස තමයි පූර්වාංගම වෙන්නේ මේ හැම ධර්මයකටම. මනෝසෙට්ටා මනස තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. නේ? ඒ හැම ක්‍රියාකාරීත්වයක්ම ඉදිරියට ඇවිල්ලා කායික ක්‍රියාකාරකමක් බවට පත්කරනද. ඒ කියන්නේ කායික ක්‍රියා මූලිකව සකස් වෙන්න බලපාන ධර්මතාවක් තියෙනවා. ඒ වගේම ඒකට බලයක් ගෙනත් දෙන්න ඕන. නිකම්ම කය මොකුත් දැන් මැරුණට පස්සේ කයෙන් මොකුත්ම කරන්න පුළුවන්ද? බැහැනේ නේ. මැරුණට පස්සේ කිසිම කායික ක්‍රියාවක් කරගන්න බලයක් නැහැ. ඒ කියන්නේ මොකේ බලයද නැත්තේ දැන් මේ? මානසින් ගොඩ නැගිලා එන බලයක් නැහැ. ඊගාවට වචන. ඒවට අපි කියනවා වාචසික ක්‍රියා. වාචසික ක්‍රියා. මේ වාචසික ක්‍රියා කියන්නේ වචන කතා කිරීම. මේකටත් බලයක් ගෙනත් දෙන්න ඕනේ. මෙන්න මේ බලයන් ගෙනත් දෙන. මොකද්ද මේ බලයක් ගෙනත් දෙනවා කියන්නේ? බලයකින් කරන්න පුළුවන් වෙන්නේ බල පද්ධති ගැන ඉගෙන ගත්තු දරුවෝ ඇති. හැමෝටම බල පද්ධති තේරෙන්නේ නැහැ නේ. එතකොට බලයකින් කරන්නේ යම්කිසි චලනය වෙන දෙයක් ඇත්නම් නිශ්චල කරන්නත් බලය යොදා ගන්න පුළුවන්. දැන් මෙහාට චලනය වෙවි ආපු වස්තුවක් නිශ්චල කරන්නත් මේ බලය යොදා ගන්න පුළුවන්. ඒ වගේම නිශ්චලව තිබිච්ච එකක් චලනයක් කරවන්නත් බලය යොදා ගන්න පුළුවන්. ඒ විදිහට යම්කිසි චලන ස්වභාවයක් තමයි බලයකින් සිද්ධ වෙන්නේ. එතකොට මේ චලන ස්වභාවය කරා යන්න මේ කායික කාය කියලා කියන්නේ පින්වතුනි අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා රූප ධර්ම සමූහයක එකතුවකට අපි දා ගන්න නම. ඒ නිසා කයට මිනිස්සු කියනවා රූපය කියලා. කයේ තියෙන රූප කොටස් කියලාත් සමහර අය භාවනා කරනවා. එහෙම කයේ රූප කොටස් තියෙනවා නෙමෙයි රූප කොටස් එකතුවට කය කියා අපි කියනවා. ඒකයි ඇත්ත. රූප ධර්ම ගණනාවක සාමූහිකත්වයට තමයි කාය කියලා කියන්නේ. කාය කියන්නේ ඇත්තටම සමූහය කියන අදහස. එහෙම නැතුව මේ විශේෂිත දෙයක් නෙවෙයි. රූප ධර්ම සමූහයට කාය කියලා කියනවා.
එතකොට ඒ රූප ධර්ම සමූහයක යම් කිසි චලනයක් සිදු කරවන්න බලයක් ඕනේ. අන්න ඒ බලය සපේන ශක්තියට අපි කියනවා විඤ්ඤාති. සමාවෙන්න මෙහෙම ලියනකොට ලියන්නකෝ. ඒ යම් කිසි චලනයක් සිදු කරන්න අවශ්‍ය බලය සපයන දෙයට කියනවා විඤ්ඤාති. එතකොට මේ රූප ධර්මවල ඒ චලනය සිදු කරන්න අවශ්‍ය බලය නිසා ඒකට කියනවා විඤ්ඤාති රූප කියලා. පැහැදිලිද? එතකොට මේ විඤ්ඤාති රූප කය සොලවන්න නම් යොදාගන්නේ. ඒ සොලවන බලය අපි යොදාගන්නේ සමා වෙන්න. මම කෙටියෙන් සඳහන් කරන්නම්, පොඩ්ඩක් ඩිලීට් වුණා. මේ විදිහට කියනකො කය කායික ක්‍රියා. කායික ක්‍රියා කරන්න කායික කය සම්බන්ධ සෙලවීමක් අවශ්‍ය. ඒ නිසා ඒවට කියනවා කාය විඤ්ඤාති, සොලවන බලය. විඤ්ඤාති. එතකොට කය සොලවන බලයක් මේකේ තියෙන්නේ. හැබැයි මේකත් රූප ධර්මයක් නිසා විඤ්ඤාති රූප කියන එකට තමයි අයිති වෙන්නේ. ඊගාවට වචනය සොලවන බලය. වචනේ පිට කරන බලය. නේද? වචනය සඳහා ක්‍රියාත්මක වෙන ඒවට කියනවා වචී විඤ්ඤාති. තේරුණාද? එතකොට මේ විඤ්ඤාති කියන තැනදී තමයි අපි එතන කියන තනිකර චිත්ත චෛතසික රූප ධර්ම කොටාසත් එක්කලා අඳුරා ගන්න පුළුවන් ධර්මතා ටිකක් ඒකේ තියෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වය පුද්ගලයන් තුළට ඇවිල්ලා පුද්ගලයෝ විසින් ඉස්සරහට කරපු දෙයක් නවත්තන එකක් නෙවෙයි. මේවා හැදිලා එන බලයේම යම්කිසි සම්මා බවක් හැදෙනවා. එතකොට එයා තුළින් සිද්ධ වෙන්නේ සම්මා කටයුත්තක් පමණයි. වචී විඤ්ඤාති ඒතන්ට හැදෙනකොට ඒකට කියන්නේ සම්මා වාචා. කාය විඤ්ඤාති ඒතන්ට හැදෙනකොට අපි කියන්නේ ඒකට සම්මා කම්මන්ත. ඇයි? එහෙම තර්ත්වයකට ආර්ය විච්චි බවකට මේ විඤ්ඤාති රූප ටික වැඩෙන්න සැලසුනහම ඇත්තටම පාප අකුසල ධර්ම වලට පොළඹවන්න බලයක් නැහැ. යහපතට විතරයි. ආර්ය ධර්මයේ අවබෝධ වෙන තැනට විතරයි මේ කය හැසිරෙන්නේත් වචන හැසිරෙන්නේ. ඇයි? ඒච්චරකට විතරයි බලය සැපෙන්නේ. අනිත් ඒවා මිනිස්සු එයා තුල හදන්න හැදුවට ඒ බලය එයාලා තුල හැදෙන්නේ නැහැ, නිසේදනේ වෙලාවේ ගිහින් තියෙන්නේ. පැහැදිලි කරගන්න චුට්ටක් විතරයි. යමු ඉදිරියේදී හුඟක් තියෙනවා මේ වගේ සාකච්ඡා කරන්න. එහෙම විශේෂ සාකච්ඡා වලට කවුරුත් මේ යුගයේ කැමති නැහැනේ. මේ යුගයේ එහෙම සාකච්ඡා කරලා ඉගෙන ගන්න දෙයක් නැහැ කියලා හිතන්නේ. ඒ වෙනුවට පිරිස විශ්වාස කරන්නේ මොකද්ද? ඒ වෙනුවට පිරිස විශ්වාස කරන්නේ සම්පූර්ණයෙන්ම අරගල. තණ්හාවෙන් අරව දෙන්න මේවා දෙන්න කියලා කියන්න. බාහිර ලෝකෙට හඬනගා කියන්න. නේද? ඒවත් අපි වගේ මේ මෙහෙම නෙමෙයි කියන්නේ. ඉතින් බොහොම සුද්ධ වචනනේ කියන්නේ ඒගොල්ලෝ. සුද්ධ වචන දන්නවද? ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වචන. කාය විඤ්ඤාති රූප කොච්චර හදයිද? සම්මා නැතුව. ඒ කියන්නේ මිච්ඡා. වචී විඤ්ඤාති කොච්චර කට සොලවන්න බලය කොච්චර හදයිද? අකුසලයට බර වෙන්න, සංසාරයට බර වෙන්න.
ඉතින් එහෙම අය සසර දුකින් මිදෙන්න කවදානම් කොච්චර කාලයක් යාවිද පින්වතුනේ. මේවා දියුණු කරලා මේවා තේරුම් අරගෙන ඉදිරියට යන්න මොන තරම් සිහියක් නුවණක් අවශ්‍යයිද පින්වතුනේ. මා ඔබට උත්සාහ කරන්නේ අන්නේ සිහිය නුවණ ඔබ තුල නිර්මාණය කරගන්නට පොළඹවීමක් ඇති කරලා. ඔබ තුල හොඳට ඔබේ මනස සුද්ධ පවිත්‍ර වෙන විදිහේ සත්පුරුෂ භාවයක් ගොඩනගලා. කල්යාණ මිත්‍රයා එක්ක ඔබ එකතු කරලා ඉදිරියට මේක අරන් යන්න. ඉතින් එකතු වෙන්න මේ කාය ක්‍රියාකාරකම් මෙතන වචී ක්‍රියාකාරකම් ටික දැනට අතාරින්නකෝ. මොකද මේක අපි දැන් ගිය සැරේ කතා කරපු ටික. මේක අපි කතා කළා. නමුත් මෙච්චර විග්‍රහයක් මම ගෙනිච්චේ නෑ. මොකද මේ සත්පුද්ගල කතාවත් එක්කලා ගොඩාක් ගැඹුරට යන්නේ මම පස්සේ කරනවා කියලා හිතලා. ටිකක් දුරට ඒකෙදි විස්තර කරපු කොටස අද මම තවත් ටිකක් පැහැදිලි කරා. මෙන්න මේ කාය විඤ්ඤාති කියන එක පැහැදිලි කරන ගමන්. හරි. එතකොට මේ කාය විඤ්ඤාති උපදවීම නිසා කරන්න වෙන කායික ක්‍රියාකාරකම් වලට එනකොට පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒ වගේ සත්වයෝ ඉන්නවා. පුද්ගලයන්ගේ සත්වයන්ගේ ක්‍රියාකාරකම් තමයි ඔබ දකින්නේ. ඒගොල්ලෝ එකතු වෙලා කර්මාන්ත කරනවා. ගල්ලංගුරු කර්මාන්තය ඔය වගේ එක එක කර්මාන්ත ගැන කියන්නේ ඒකයි උගලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඔය මේ අපේ වගේ සරල තැනක තියෙනවා කියලා ඇයි මේ තරම් බුදුරජාණන් වහන්සේ හැල්ලුවට හිතන්නේ? බුදුරජාණන් වහන්සේ අපිට මේ අපිට තේරෙන ටික විතරමද බුදුහාමුදුරු කෙනෙකුට ලෝකේ තේරෙන්නේ, වැටහෙන්නේ, අවබෝධ වෙන්නේ. ගැඹුරක් නැහැ කියලාමද ඔබ කියන්නේ? අපට තේරෙන තැනින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පටන් අරන් තියෙනවා. ඒ පටන්ගත්තු දේශනාව ඒ විදිහට දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ කියලා නැද්ද? මේ කියපු දේම මහණෙනි. ඒව මෙහෙතම් මෙන්න මේ විදිහටම මේ දේම යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා. යථාර්ථයෙන්ම දියුණු කරන ලද ප්‍රඥාවෙන් මේක අවබෝධ කළ යුතුයි කියලා. දැන් ඉතින් මේ දේ තමයි අපි මේ කතා කරන්නේ. කාය දුස්චරිතය කියන කායික ක්‍රියාකාරීත්වය ගැන. එතකොට මෙතන චරිතයක් ගැන කිව්වොත් අපි හිතනවා ඉතින් චරිතේ අහවල් චරිතේ මගේ චරිතේ අරයාගේ චරිතේ මගේ චරිතේ හොඳයි අරයාගේ චරිතේ හොඳ නැහැ. එතකොට ඒ චරිත ගොඩ නැගෙන්නේ පින්වතුනි මෙන්න මේ ධර්මතා මුල සකස් වෙලා ඇවිල්ලා. ඉතින් ගැඹුරට අවබෝධ කරන මේ ආර්ය කොටසට යනකොට ඒ ධර්මතාවයි අපි විශ්ලේෂණය කරලා තේරුම් ගන්න ඕන. මේක මූලිකව විස්තර කරපු කොටස් හොඳට අහගන්න ඕන නම් ඒවා දැනගන්න ඕන නම් අපි මේ අද දවසේ කතා කරපු පළවෙනි දේශනාව දෙවෙනි දේශනාව අහන්න. ඒ වගේද මම මේ ධර්මතා මතු කරන්නේ නැහැ. ඒවා පුද්ගල ස්වභාව වලින් කතා කරලා තියෙනවා. ඒ නිසා කතාව එතන ඉඳලා ඇවිල්ලා තියෙනවා. එක පාරම මේ කොටස විතරක් අහන කෙනා මේවා එක්ක ගැටෙන්න එපා. මේ බුද්ධ දේශනාව එක්ක ඔබ ගැටෙන්නේ එතකොට. ඒක නිසාම ඔබට හැදෙන කර්මය බලවත් වෙලා ධර්මය අවබෝධ වීමෙන් ඔබ දුරස් වෙන්න පුළුවන්. ඒ නිසා පිළිවෙලින් අහන්න දේශනාව. ඒ පිළිවෙලින් මම දේශනා කරන දවසකට ගන්න දේශනාව පුංචි වුණාට පුංචි කොටසක් වුණාට ඒක දේශනාව හරහා මහා පුළුල් විදිහට දවසක් පුරාවට විස්තර කරන්න එකයි මම. ඒක නිසා පින්වතුනි අපි යමු ඉදිරියට සාකච්ඡා කරගෙන මොනවද මේ ත්‍රිවිධාකාර වූ කාය දුස්චරිතය? ඒ තමයි මොනවද? ඒ වගේම බැහැර වෙනවා කියන ඒ කාය දුස්චරිත හැටියට මිනිස්සු ඉතින් ගන්න ටික දැන්ට තේරුම් ගන්නකො. ඒ තමයි මොකද්ද? ප්‍රාණඝාතය අපි කතා කළේ දැන් මුල් දේශනාවල. හොරකම් කිරීම, වැරදි කාම සේවනය දක්වා එන්න දෙන්නේ නැහැ. ඒ දක්වා දියුණු වෙන්න දෙන්නේ නැහැ. මේ ධර්මතා සකස් වීම ඒවයින් අපිව දුරස් කරනවා. තේරුණාද? ආරති ඒවයින් අපිව ඈත් වීමක් කරනවා. දුරස් කරනවා. ඒවට හැදෙන්න අවශ්‍ය කරන ධර්මතා සැකසෙන්නේ නැහැ. විඤ්ඤාති රූප ඒවට ප්‍රබලව ගොඩනැගිලා එන්නේ නැහැ අකුසල බලවේග ඔස්සේ. විඤ්ඤාති රූප හදන්න පුළුවන්. කාය විඤ්ඤාති හැදෙන්න පුළුවන් අකුසල මූලයක් මුල් කරගෙන. ඒ වගේම කුසල මූලේනොත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කුසල් වැඩෙන සිතක අකුසල් බැහැර වෙන සිතක ඒවා අකුසලමය පැත්තෙන් හැදිලා එන දෙයින් වැළකීනවා. දුෂ්චරිතමය පැත්තෙන් වැළකීලා ඈත් වීමක් සිද්ධ වෙනවා. ඒකෙන් දුරස් වෙනවා. ඒකට තමයි කියන්නේ
ආරති. ඊළඟට තියෙනවා විරති. මොකද වෙන්නේ වගේ විරතියක් සිද්ධ වෙනවා. මොකද විරතියක් කියන්නේ? වෙන්වීමක් සිද්ධ වෙනවා ඒ වගේ. තේරුණාද? දුර වෙන්න ඈත් වෙන්න ඒ වගේ වෙන් වෙලා ඉන්න හැකියාව තියෙනවා යාට. ඒ හිතට හරි හයියක් තියෙනවා එහෙම වෙන් වෙලා ඉන්න. දැන් අපිට ඉන්න බෑනේ එහෙම. මොකක් හරි කරන්න හිතෙනවා. මොකක් හරි කියන්න හිතෙනවා. එහෙම ඒව හැදෙන්නේ නැහැ ඒගොල්ලෝ තුල. හුදේකලාව, නිස්කලංකභාවය, මනස වේගින් ඒ සංසිඳීම තුලම කිමිදෙනවා. පින්වතුනි ඒවයි එතකොට චිත්ත සමාධි වලට පාදක වෙන ධර්මතා නේද ගොඩ නැගෙන්නේ බලන්නකො ටිකක් විග්‍රහ කරගෙන හිතලා. ඒ වගේම පටිවිරති. ඒවන් නවතින්න ගන්නවා. ඒ ධර්මතා, ඒ අකුසල ධර්මතා හේවත් දුෂ්චරිත කාය ස්වභාවයන් නවතින්න ගන්නවා. ඒ වගේ නැවැත්වීමක් වෙනවා. ඒ වගේම මොකද වෙන්නේ? වේරමණී. ඒ වගේම වැළකෙනවා. ඔන්න දැක්කද වේරමණී සික්ඛාපදං සමාදියාම කියලා අපි කියාගත්තු එක කොච්චර ගැඹුරකින් විග්‍රහ වෙන්න ඕනද? අපි මේ ඒවා හැදිලා ධර්මතා හැදිලා සකස් වෙලා එද්දි නොකර ඉන්න දඟලන උත්සාහයටයි වේරමණී සික්ඛාපදං කියාගෙන පුද්ගලයෝ දඟලන්නේ. සත්වයෝ දඟලන්නේ. ඇතුළේ හැදිච්ච ධර්මතා නිසා ඒවා වැලකිච්ච ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. කරන්න හිතෙද්දි කරන්න යන්නකොට ඔන්න මතක් වෙලා අම්මෝ මං කරන්නේ මේකෙන් කියලා ඒ වැලකීමටයි මේ වේරමණී සික්ඛාපදං කියන එක අද ගලපගෙන තියෙන්නේ. කමක් නැහැ ඒ ගලප ගැනීම මුලට අත්‍යවශ්‍යයි. ඒවට දොස් කියන්න නෙමෙයි මම මේ උත්සාහ කරන්නේ. ඒ වයින් ආරම්භ කරගත්තු ඒ වේරමණිය විග්‍රහ වෙන්න ඕන ගැඹුරට. පැහැදිලිද? එතකොට ඔන්න ඕකට තමයි කියන්නේ සම්මා කම්මන්තය. මොන සම්මා කම්මන්තයේද? අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ කියන ලක්ෂණ වලින් යුක්ත සම්මා කම්මන්තය. පැහැදිලි නේද? ඉතින් ওই ටික පැහැදිලි කරගන්න ඕනේ අපි. එහෙම නැතුව අපි කොහොමද මේ ජීවිතේ ධර්මයකට ගැඹුරකට ගිහිල්ලා මාර්ගයක වැඩලා ඵලයක් ලබනවා කියන මාර්ගඵල දර්ශනයකට ඥාන දර්ශනයකට එන්නේ? මේ කරන අපේ සාමාන්‍ය සෙල්ලම බුදුදහම කියලා කියාගෙන බුදුදහමත් විකෘති වෙනවනේ මේ වැඩෙන්. බුදුදහම ගැඹුරුයි. අපේ දරුවෝ කවදද මේ පණිවිඩය ගන්න? එතකොට ඒ ගාම්භීර පණිවිඩය ගන්න උදාහරණයකට ගන්න කෙනෙක් නැහෙනේ. මේ ධර්මයේ ගැඹුරට කතාබස් කරන සියලු දෙනාටම ඔළුව හොඳ නැති පිස්සු කියලා බයිනවා. පිස්සු විකාරයෙන් දොඩවනවා කියලා අපි සාමාන්‍ය මතු පිටක් විග්‍රහ කරගත්තු දෙයක් බුදුදහම ඇටියට හැමදාම අපේ ලාබාල පරපුරට පෙන්වගෙන ඉන්නවා. ඒකට ඒගොල්ලෝ කවදාවත්ම මේ අර්ථය දන්නේ නැහැ. ඒ නිසා දැන් මම නිකන් විග්‍රහ කරලා මේවා කිව්වොත් එහෙම සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටි ඔළුවේ විකාර ඒව බවටපත් වෙනවා. නෑ මේ බුද්ධ දේශනාව කියලා අපිට දැන් තේරෙනවා. කියවලා බලන්න මහා චත්තාරිසක සූත්‍ර දේශනාව. දැන් මම පොහොයවල් ගණනාවක් මාස ගණනාවක් තිස්සේ දේශනා දෙක හෝ තුන හෝ විස්තර කරන්නේ මහා චත්තාරික සූත්‍ර දේශනාව. ඉතින් මිනිස්සු හුරු වෙලා ඉන්නේ ඒ බුද්ධ දේශනාවක් පැයකින් විනාඩි 45කින් එහෙම නැත්නම් උපරිම පැය එකයි කාලකින් විතර ඉවර වෙන්න ඕනේ. ඊටත් වඩා කියන බණ මොනවදනේ? එතකොට බුදුරජාණන් වහන්සේගේ හැකියාව අපිට නැහැ. ඒකයි අපි මෙහෙම විග්‍රහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම බලලා අවබෝධ කරන කෙනෙක් එතන ඉන්නවද කියලා බලලා ඒ අවස්ථානුකූලව පැය කීපයක් සමට වරුවක් විතර ලොකු කාලයක් අරගෙන හොඳට කතා බස් කර විග්‍රහ කරලා දුන්න ඒ දේශනාවක් අපි විනාඩි 45න් පැයෙන් සුටුස්කාලා කියලා දීලා අවබෝධත් කරවලා ප්‍රාතිහාර්ය පෙන්වන්න යන එකේ වරදක් තියෙනවා පින්වතුනි. විස්තර විභාග කරන්න දේශන කරන පිරිස අපි ලෑස්ති වෙන්නත් ඕනේ. විස්තර විභාග වශයෙන් තේරුම් ගන්න අසන්නා ශ්‍රවණය කරන්නා ශ්‍රාවකයා ලෑස්ති වෙන්නත් ඕනේ. එතන තමයි නියම ශ්‍රාවකත්වයේ තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා එහෙම නැතුව ශ්‍රාවකයෝ වෙන්නේ කොහොමද? අහන්නවත් කැමති නැති මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස කියලා කියන්න තියෙන්නේ.
ඒ නිසා මෙතන වැරදිච්ච ධර්ම අපි ආපහු නිවැරදි කරගන්න ඕනේ දහමට අනුවමයි. ඉතින් මේකෙදී අපි විස්තර කරන කොටස අපි අවසන් කරමු. අද බලමු. ඒ වේරමණීය දක්වා විස්තර කරපු කොටස තියෙනවානේ. අන්න ඒකට තමයි කියන්නේ මොකක් කියලාද? අයම් භික්කවේ. පින්වත් මහණනි මෙන්න මේකට ආන්න එයටයි කියන්නේ. මෙන්න මේකටයි කියන්නේ. මොකක් කියලාද? සම්මා කම්මන්තය කියලා. සම්මා කම්මන්තෝ. මොන සම්මා කම්මන්තය කියලාද? අරියෝ ආර්ය වූ ශ්‍රේෂ්ඨ වූ ඒ වගේම අනාස වූ ආශ්‍රව ප්‍රහීන කරවන්නා වූ ඒ වගේම ලෝකුත්තරෝ මග්ගංගෝ ලෝකෝත්තර මාර්ග අංගයක් වෙන සම්මා කම්මන්තය කියලා කියන්නේ. දැන් ඔබට පැහැදිලිද පින්වතුනි? ඒ නිසා මේ ධහම හොඳට ශ්‍රවණය කරන්න. මේ ධහමේ ගැටලු තැන් ඔබට මේ එක දේශනාවෙන් निराවුල් වෙනවා කියලා කීරත් හිතන්න එපා. මේවා නැවත නැවත ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම නැවත නැවත සාකච්ඡාවට ගන්න ඕනේ. මම කොහොමදත් ඉදිරියේදී මේවා හැම දෙයක්ම විශ්ලේෂණාත්මකව ගැඹුරින් විග්‍රහ කරලා ඔබත් එක්ක සාකච්ඡා කරනවා. සමහරට Zoom සාකච්ඡාවලදී මම මේවා ගන්නවා. ඒ Zoom සාකච්ඡාවලට එකතු වෙන්න කැමති අය වෙනුවෙන් මට ලින්ක්ස් අපයන්න මන් දන්නේ නැහැ ඔබ කවුද කොහෙද ඉන්න කෙනෙක්ද මේකට කැමති වෙන්නේ කියලා. එවන් අයට මම පහසුකමක් හදනවා. තේරුණාද? එවන් අයට මා ලබා දෙන පහසුකම තමයි මේ දේශනාවලට යටින් අද උදෑසන ඉඳලා මේ කරපු දේශනා තුනටම යටින් මම අපේ ගෲප් එකක WhatsApp ගෲප් එකක ලින්ක් එකක් සපයලා තියෙනවා. ඒ WhatsApp ගෲප් වල ලින්ක්ස් වලින් ඔබ ඒවට එකතු වෙන්න. එකතු වෙලා ඔබ එකතු වූ බවත් ඔබ දහමට කැමැති බවත් ඒ ලෝකෝත්තර ධර්ම සාකච්ඡාවල් වලට ඊටා රුචිකත්වයක් දක්වන බවත් මට කියන්න. වෙන දේවල් වලින් ඒවට බයින්න හදන්න වැරදි හොයන්න එකතු වෙන්න එපා. ඉතින් මේවා වැරදි අය වැරදි කියලා හිතෙන අය ඈත් වෙලා ඔය අරගල කරගෙන ගිහින් බලන්න දිනන්නේ මොන වගේ අරමුණක්ද කියලා. බුද්ධ දේශනා එක්කලා අපේ මේ සාකච්ඡාවට එකතු වෙන්න කැමති අහිංසක පිරිසට උපකාරයක් වෙන්නයි මම මේ කරන්නේ. ඒ අය මොකද කරන්න ඕනේ? මේ දේශනාවට යටින් මේ වීඩියෝ එකට යටින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් යටතේ නැත්තම් කමෙන්ට් තීරු යටතේ හෝ මා ලබා දීලා තියෙයි ගෲප් ලින්ක් එක. අන්නේ පාඨක අදහස් දක්වන්න දීලා තියෙන ලින්ක් එකක් තියෙනවා. ඒ ගෲප් එකට එකතු වෙන්න. එකතු වෙලා ඔබේ අදහස් කියන්න. අනිත් අයගේ අදහස් එක්ක එකතු වෙන්න. ඒවා කියව ගන්න. හැබැයි ඒකේ වෙන වෙන සංසදවල යන වෙන වෙන දේශනා කොටස් දාන්න, ෆොටෝ දාන්න, ෆොටෝ උඩ ලියපු දැන් බුදු පිළිම උඩ ලියපු සුබ උදෑසනක්, සුබ සන්ධ්‍යාවක්, සුබ රාත්‍රියක් ඕවා දාන්න දෙන්න එන්න එපා. ඒවා වෙන වෙන තැන්වල ගිහිල්ලා එකතු වෙලා දාගන්න. ඒ ග්‍රීටින්ස් එක විතරක් මේ ධර්ම මාර්ගයේ කරලා පෙන්වන්න හදන්න එපා. එතෙන්ට ඇවිල්ලා මා දැන් කියපු ටික දන්නවනේ. කොච්චර ගැඹුරු කතාවක් තියෙනවද අපිට සාකච්ඡා කරන්න කියලා. අන්න එතෙන්ට කැමති අය එතෙන්ට එකතු වෙන්න. එකතු වෙලා මාත් එක්ක මං මේ ලින්ක්ස් දීලා Zoom සාකච්ඡා සෑම ඉරු දිනකම අපි රාත්‍රී 9ට පැයකමාරක කාලයක් Zoom වලින් කතා බස් කරනවා. අපි කොහොමද මේ ධහමට වඩා සමීප වී යුත්තේ කියන කාරණාව. මේක තවත් කාටවත් පහර ගැසීමක් නෙවෙයි. කාරුණිකව හැමෝම තේරුම් ගන්න. කිසි කෙනෙක් එක්ක මට සටනක් නැහැ. කිසි කෙනෙක් එක්ක තරඟයක් නැහැ. එන දෙතුන් දෙනෙක් සිටින්නේ දැනට. ඒ දෙතුන් දෙනා එක්ක මම මේ කතාව ඉදිරියට යන්නේ බොහොම අහිංසක විදියට. ඒ නිසා අපි මහ කෙරුම්කාරයෝ නෙවෙයි. මේ පුද්ගල ස්වභාවය ගෙවි තව තවත් අපිට මේ පුද්ගල හැඟීම් වෙනුවට ධර්මානුකූල ධර්මතා අපි තුල සැකසෙන්නයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. ඒ නිසා එකතු වෙලා ඒ අය එහෙම අවශ්‍යතාව තියෙන අය අපිත් එක්ක මේ ධර්ම අඳුර ගන්න උත්සාහ කරමු. ඉතින්
ඒ නිසා මේ ලෝකෝත්තර මාර්ගාංගයක් වුණ මේ මග වඩන්න ලෑස්ති වෙන්න. එතකොට ඊට පස්සේ අපි මොකද කරන්න ඕන? භාග්‍යතුන් වහන්සේගේ මහගම. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා කියන දේශනාවෙන් අහගන්න ඕන. එතකොට එයා මොකද කරන්න ඕනේ? මේ මිච්ඡා කම්මන්තේ දැන් ඔන්න හොඳට අඳුරගත්තා. ඒ මිච්ඡා කම්මන්තය සෝ මිච්ඡා කම්මන්තං හිතෙමේ ඒ කෙනා මිත්‍යා කර්මාන්තේ නේද? කර්මාන්ත ශාලාවල වහලා දාන්න කතාවක් නෙමෙයි මේ කියන්නේ. ඔබ කර්මාන්ත ශාලා කරනවා නම් ඒවා කරගෙන යන්න. මේක අවබෝධයේ කතාවක් තියෙන්නේ. අර විඤ්ඤාති රූප උපදිනවා නම් මිත්‍යා පැත්තට යන විදිහට අන්නේ විඤ්ඤාති රූප නූපද වෙන විදිහට ඒවා ප්‍රහාණය වෙන විදිහට ඒවා ප්‍රහාණය කියන්නේ මිච්ඡා කම්මන්තස්ස පහානාය වායමති. ඒ ප්‍රහාණය පිණිස වෑයම් කරනවා. පැහැදිලිද? ඒ වගේම මෙයා කරනවා තව වෑයමක්. මොකද්ද? සම්මා කම්මන්තස්ස ඒ සම්මා කම්මන්තේ වෙනුවෙන් උපදින විඤ්ඤාති බලයක් එනවනම් ඒවා ඉපද්දවන්න ඒ ඉපදවීම පිණිස උපසම්පදාය වායමති. සම්මා කම්මන්තස්ස උපසම්පදාය වායමති. ඒ සම්මා කම්මන්තේ උපදවීම පිණිස වෑයම් කරනවා. මෙන්න මේ වෑයම් දෙකම එකතු කරගත්තාම ඒකට කියනවා ස්වාස්ස හෝති සම්මා වායාමෝ. ආන් ඒක තමයි ඒ කෙනාගේ ඒ කියන්නේ ඔහුගේ හෝ ඇයගේ සම්මා වායාමය කියලා කියන්නේ. පැහැදිලිද? ඊළඟට එයා මොකද කරන්නේ? මේ වෙනුවෙන් සිහිය පවත්වනවා. මොකක් වෙනුවෙන්ද? එයා සිහිය පවත්වනවා සෝ සත්තෝ හිතෙමේ ඒ පවත්වන සිහියෙන්මයි මේ මිච්ඡා කම්මන්තය ප්‍රහාණය කරන්නේ. මිච්ඡා කම්මන්තං පජහති. සෝ සත්තෝ මිච්ඡා කම්මන්තං පජහති. එයා සිහියෙන්ම මේ මිත්‍යා කම්මන්තය ප්‍රහාණය කරනවා. තේරුණාද? සිහියෙන්ම මේ මිත්‍යා කම්මන්තය ප්‍රහාණය කරනවා. ඒ වගේම සිහියෙන්ම සතෝ සම්මා කම්මන්තං උපසම්පජ්ජ විහෙරති. සම්මා කම්මන්තය උපසම්පජ්ජ විහෙරති කියන්නේ උපදවාගෙන වාසය කරනවා. පැහැදිලිද? ආන්ගේ දෙකම වෙනුවෙන් පවත්වන සිහියට කියනවා සාස්ස හෝති සම්මා සති. ඒක තමයි ඒ කෙනාගේ ඒ කියන්නේ ඔහුගේ හෝ ඇයගේ සම්මා සතිය කියලා කියන්නේ. බලන්න මේ මාර්ගාංග ඉතා හොඳට අඳුනා ගන්න. පැහැදිලිව අඳුනා ගන්න. ජීවිතේ අරමුණ මේවා වඩන එකක බඩපත් කර ගන්න. එතකොට ඔන්න ඔය විදිහට ඉතිස්සි මේ තයෝ ධම්මා. ඉතින් ඕන් ඔය විදිහට ධර්මතා තුනක්. මොකද්ද? ඕන් ඔය විදිහට ධර්මතාවයන් තුනක් මේ සම්මා කම්මන්තය සමග මේ සම්මා කම්මන්තයට අනුව අනුපරිදාවಂತಿ වේගෙන් වැඩෙන්න පටන් ගන්නවා. වේගෙන් දිවෙනවා කියලා තමයි මේකේ අදහස තියෙන්නේ. අනුපරිදාවಂತಿ ධාවනය වෙනවා. සම්පූර්ණයෙන්ම ඒ අනුව ධාවනය වෙනවා කියන එක. ඒ කියන්නේ ධාවනයක් කියලා කියන්නේ වේගෙන් දිවෙනවා කියන්නේ වේගවත් වර්ධනයකය කතාවක් ඒ තියෙන්නේ. මොකේට අනුවද? හැබැයි සම්මා කම්මන්තයට අනුව. ඒ වගේම සම්මා කම්මන්තං අනුපරිවත්තಂತಿ. සම්මා කම්මන්තයේ අනුව පවතිනවා. මොනවද මේ ධර්මතා තුන දැනගන්න වෙනවනේ. සම්මා කම්මන්තයත් එක්ක වේගයෙන් දිවෙන, වේගයෙන් වැඩෙන ධර්මතාවය, වේගයේ එක්ක පවතින ධර්මතාවය මොනවද? සෙය්‍යති දං. ඒ ධර්මතා තුන කවරේද යත් කියනවා නම් සෙය්‍යති දං කියන්නේ ඒ මොනවද කියනවා නම් කියන එක ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති. ඒ තමයි සම්මා දිට්ඨිය,
සම්මා වායාමය, සම්මා සතිය කියන ධර්මතා තුන. ඉතින් ඔන්න ඕක තමයි ඔය පැහැදිලි කිරීම. පැහැදිලිද? එතකොට අපි පොඩ්ඩක් සාරාංශගත කරමු. අද ඉගෙන ගත්තු ටිකක් කාලේ ඉක්මවා යමින් තියෙනවා. ඔබ ඉතින් රාත්‍රී බලනවා නම් ගොඩක් රැය වෙනවා. නමුත් පොයේ දවස, අද මේ වසරේ අවසාන පොයේ දවස මේ ටික බහලා බලලා විග්‍රහ කරගෙන හිතලා බලන්න ආපස්සේ ඇරිලා මොනවද අපි මේ පොයේ වෙනකන් කරලා තියෙන ජීවිත කාලේ පොයවල් කීයක් පහු කරාද? බුද්ධ වර්ෂ ඔහොම ගෙවිලා ගිහිල්ලා මේ බුද්ධ ශාසනය අවසන් වෙන තැනට එනකන් අපි ඔහොම ගියත් මේ කතාව කරනකන් කවදාවත්ම අපි නිදහස් වෙන්නේ නැහැ පින්වතුනි. ඉතින් සාරාංශගත කරමු. කතංච බික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියලා දේශනාව ආරම්භ කළා. කොහොමද මහන්නේ සම්මාදිට්ඨිය පූර්වාංගමංගයක් වෙන්නේ කියලා දේශනාව ආරම්භ කළේ අපි. නේ? ඊට පස්සේ ඒක වෙන හැටි අපි කතා කරුවා මෙහෙම. සම්මාදිට්ඨිය කියන්නේ මෙහෙම එකක්. මොකද්ද? එක පැත්තකින් මිච්ඡා කම්මන්තම් මිච්ඡා කම්මන්තෝති පජානාති. ඒ කියන්නේ මිත්‍යා කර්මාන්තේ නැත්තම් කම්මන්තේ මනාව තේරුම් ගන්නවා. මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්තයක් හැටියට හොඳට තේරුම් ගන්නවා. ඊළඟට අනිත් පැත්තෙන් එයාට හැකියාව ලැබෙනවා සම්මා කම්මන්තං සම්මා කම්මන්තෝති පජානාති. සම්මා කම්මන්තය සම්මා කම්මන්තයක් හැටියට පැහැදිලිව තේරුම් ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඔන්න ඔය දෙකටම තමයි කිව්වේ මොකක් කියලාද? සාසෝති සම්මාදිට්ඨි. ඒක තමයි ඔහුගේ සම්මාදිට්ඨිය කිව්වේ. බලන්න මේ සාරාංශ සටහන් ගහ ගන්න. මම මේවා වෙහෙසිලා මහන්සි වෙලා අකුරෙන් අකුර ටයිප් කරලා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ මට වැජබෙන්න නෙවෙයිනේ. මේ බුද්ධ දේශනාව ඔබට කොයිතරම් රසවත්ව කියලා දෙන්නද මම මේ උත්සාහ කරන්නේ. ඒක නොසලකා හරින්න එපා. පව් සිද්ධ වෙයි. තේරුණාද? ඒ නිසා මේක එක්ක එකතු වෙන්න බැරි නම් නටන පිස්සුවකට එකතු වෙන්න ගිහිල්ලා මේකට අගෞරව කරගන්න එපා. අපි මේ කැමැත්තෙන් එකතු වෙන පිරිසත් එක්ක මේවා ගැඹුරින් සාකච්ඡා කරන්න අපිට තියෙන අවස්ථා දෙකක්. එකක් තමයි මොකද්ද? අපේ YouTube channel එක subscribe කරගෙන bell icon එක click කරගෙන එකතු වෙලා සිටින්න අපේ channel එකට. දහමට කැමති අය එකතු වෙන්න. එකතු වෙලා මොකද කරන්න ඕනේ? ඔබේ තියෙන ගැටලු අදහස් කමෙන්ට් අතරට එකතු කරන්න. මම උත්තර සපයනවා ඒවට. ඊටත් වඩා ගැඹුරින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති හැමදෙනාම මොකද කරන්න ඕනේ? මා ඔබලාට සපයලා දීලා යටින් තියෙන අර WhatsApp group එකට එකතු වෙන්න link එක දීලා තියෙනවා. එකතු වෙලා ඔබේ අදහස් කියන්න. ඔබේ ගැටලු කියන්න. ඕනෙම දෙයක් එකේ කියන්න ආර්ය ධර්මයේ සම්බන්ධ කරගෙන. අපි ඒව කතා බස් කරනවා. ඒවත් එක්ක සාකච්ඡා කරන්න අපි ලෑස්ති. Zoom හරහා අපි එකතු වෙලා එකිනෙකා මූණට මූණ එකතු වෙලා සාකච්ඡා කරමු. ගැඹුරු කතාව මොකද්ද කියලා. ඔබේ අදහස් එක්ක සංකලනය වෙමින් යන්න කතාව සරල මට්ටමේ ඉඳලා කරගෙන යන්න පටන් අරන් තියෙන මොහොතේදීම එකතු වෙන්න. ගැඹුරට ගියාම ඇවිල්ලා අනේ විකාර අපිට තේරෙන්නේ නැහැ කියන්න එපා. පව් කරගන්න එපා නිකන්. මොකද අපි කාලයක් තිස්සේ කරන සාකච්ඡාවක් ගැඹුරකට යන මොහොතේ ඔබ කොහෙදෝ මොකක් හරි කර කර ඉඳලා දූගෙන ඇවිල්ලා බැලුවට තේරෙන්නේ නැහැ තමයි. ඒක තමයි අපිට මේ වෙලා තියෙන්නේ. අවුරුදු ගණනාවක් අවුරුදු 2565ක් තිස්සේ අපි ආර්ය ධර්මයක් කතා කරන්නේ නැතුව ආපු ගමනක ප්‍රතිඵලය තමයි අපිට මේක මොකක්ද මේ පිස්සුව කියලා හිතලා තියෙන්නේ. දැන්වත් ආරම්භ කරමු. මේ පිළිබඳ උද්‍යෝගයේ උනන්දුව දක්වන ගෞරවණීය මහා සංගරුවන නැතුව නෙමෙයි පින්වතුනි ඔබ ඒ අයගෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. පින්නා ස්වාමීන් වහන්සේලා බොහෝම මම දැකලා තියෙනවා. මේ අලුතෙන් හදාගත්තු ධර්ම විග්‍රහ කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ YouTube channel වලත් හොඳ විග්‍රහයන් කරන ස්වාමින් වහන්සේලාගේ දේශනා අහනවා ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා මේ ලයිව් ඇවිල්ලා විග්‍රහ කරලා දෙන ධර්ම දේශනා ගොඩක් යනවා. ඒව අහලා බලන්න මොන තරම් මේක ගැඹුරකට ගිහිලා හිත සංසිඳෙන ධර්මයක් තියෙනවද කියලා. ඔබ හොයන්නෙම ජනප්‍රිය රැල්ලේ ජනප්‍රිය වෙච්ච ඒ ලෞකික ධර්මයේ පැත්තකට විසි කරලා මේ සාමාන්‍ය ජීවිතේ කන හැටි බොන හැටි නාන හැටි අඳින හැටි පළඳින හැටි පෞල් ජීවිත ගෙවන හැටි ආදරය කරන හැටි මේවා විස්තර කරන දේශනා එක්කලා පිස්සුවකින් දඟලනවා.
කමන්නේ මුකුත්ම නොදන්න සભ્ય ජීවිත ගත කරන මිනිස්සු ඒකත් එක්ක හැදුනට ඒක හොඳයි. ඒවත් විවේචනය කරන්නේ මම නම්. ඒ වුණාට ඊට වඩා ගැඹුරකට යන්න ඕන පිරිස, දහමට ප්‍රවේශ වෙච්ච පිරිස සමහර ආරණ්‍ය සේනාසන වලින් බොහෝම කැපකිරීමෙන් මම දකින්න බොඩා දුෂ්කරව ලස්සන දහමක් මතු කරගෙන එනවා. අනේ වාසනාවන් මේ යුගයේදී එවන් ස්වාමින් වහන්සේලාගේ ඒ උත්තරීතර ධර්මය. විශේෂයෙන් අපේ පින්වත් නාවුවේනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේලා මේ ධර්මයේ ප්‍රගුණ කළා. ඒ හා සම්බන්ධ වෙච්ච මිනිසුන්ට ඒව පැහැදිලි කරලා දුන්නා. ඒ තනේ උන්වහන්සේලාගේ යුගයේ මෙවන් තාක්ෂණික ක්‍රමවේද හැදිලා උන්වහන්සේලාට ඒ ධහම ලෝකේ ව්‍යාප්ත වෙන වැඩපිළිවෙල සකස් කරලා දෙන්න ලැබිච්ච අවස්ථා ගොඩක් අඩුයි. දැන් උන්වහන්සේලාගේ ධර්මයේ ඒ උන්වහන්සේලා ප්‍රගුණ කරපු ධර්මයේ ඉගෙනගත්තු ගෞරවනීය ස්වාමින් වහන්සේලා, ඒ වගේම ඒ ශිෂ්‍ය පරම්පරාවේ ස්වාමින් වහන්සේලා සාදු සාදු වන්දනා කරලා පිළිගන්නවා. උන්වහන්සේලා ලොකු වෙහෙසක් ගන්නවා, කැපකිරීමක් කරනවා මේ උතුම් ධම අපිට කියලා දෙන්න. පින්වතුනි, එකතු වෙමු. අපි කොහොම එකතු වෙලා ඒ ගැඹුර කතා කරන ඒ ධමයට සවන් දෙමු. අපේ ජීවිතයකට හදාගමු. මේ පිස්සු නටන ලෝකයේ කොටස්කරුවෝ වෙලා, ජවුසංකාරයෝ වෙලා අපි කොහොමද පින්වතුනි මේ ගැඹුරක් අපේ මනසට තේරුම් කරලා දෙන්නේ? හිත නිවෙන විදියට ජීවත් වෙන්න, ලැබෙන දෙයකින් සැනසෙන්න. කැඳ උගුර නම් ලැබෙන්නේ කැඳ උගුර බීලා දහමට හිත යොමු කරන්න. පෞකාර යුගයක විවිධ අපහසුකම් දැනේවි. හැබැයි අපි ඔක්කොම සමස්තේ ටික ටික මේ ධර්ම බලයට එකතු කරගත්තොත්, මේ විශ්වයටම මේ ධර්ම බලය මුදාහරින තැනකට අපි ගෙනාවොත්, මගේ හදවතේ තියෙන එකම විශ්වාසය තමයි දහමේ ඉන්න අයට ධර්මයෙන් ආරක්ෂාව සැපේවි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. පැහැදිලි. ඒක බුද්ධ දේශනාව නම් ඒක වෙනස් කරන්න කිසිම කෙනෙකුට සුදුසුකමක් නැහැ. ඒ නිසා අපි යමු අපේ සාකච්ඡාවන් අවසන් කරන තැනට. මෙන්න මේ විදිහට සම්මා දිට්ඨිය පැහැදිලි කරගත්තු අපිට සම්මා වායාමයට කීටසටහනක් ගහගමු. සම්මා වායාමය කියන එකත් මේ විදිහට පෙන්වන්න පුළුවන්. සෝ මිච්ඡා කම්මන්තස්ස පහනාය වායමති. එයා මිත්‍යා කම්මන්තේ ප්‍රහාණය කිරීම පිණිස වෑයම් කරනවා. ඒ වගේම සම්මා කම්මන්තේ උපදවා ගන්න මොකද කරන්නේ? වෑයම් කරනවා. ඔන්න ඔය වෑයම් දෙකටම පෙන්නනවා එයාගේ ස්වාස්ස හෝති සම්මා වායාම. ඒක තමයි ඔහුගේ හෝ ඇයගේ ඒ කෙනාගේ සම්මා වායාමය කියලා කියන්නේ. පැහැදිලිද? ඊළඟට සම්මා සතිය කිව්වා. ඒ ධර්මතා තුනේ තුන්වෙනි අංකය. මොකද සම්මා සතිය කියන්නේ? ඒකත් ආකාර දෙකයි. සම්මා සතියත් දෙයන් වදාමි. එකක් සිහියෙන්ම මිච්ඡා කම්මන්තේ ප්‍රහාණය කරනවා කිව්වා. අනික මොකද්ද? සිහියෙන්ම සම්මා කම්මන්තේ උපදවාගෙන වාසය කරනවා කිව්වා. සෝ සතෝ මිච්ඡා කම්මන්තං පජහති සම්මා කම්මන්තං උපසම්පජ්ජ විහෙරති. අන්න ඒකට සාස්ස හෝති. ඒ දෙකටම කියනවා එයාගේ සම්මා සතිය කියලා. පැහැදිලි නේද? ඒකට කියනවා මොකද්ද? සාස්ස හෝති සම්මා සති. ඒ තමා ඔහුගේ ඇයගේ ඒ කෙනාගේ සම්මා සතිය. ඉතින් ඔන්න ඔය විදිහට ඉතිස්සීමේ ඕන් ඔය විදිහට ඔන්න ඔය ආකාරයට ධර්මතා දෙකක් වැඩෙන බව කියලා අපේ දේශනාව අවසන් කරේනේ. ඉතිස්සීමේ තයෝ ධම්මා අනුපරිදාවಂತಿ. සම්මා කම්මන්තේ අනුව වේගයෙන් ওই ධර්මතා තුන වැඩෙනවා. ඒ වගේම සම්මා කම්මන්තේ අනුව ওই ධර්මතා තුන පවතිනවා. ඒ තමයි සෙය්‍යති දං සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති කියන ධර්මතා තුන. තේරුණාද? ඒ කවරයක්ද යත්? ඒ කවර ධර්මයන්ද කියනවා නම් සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය කියන ධර්මතා තුනයි. පැහැදිලි නේද?
ඉතින් ඔන්න ඕක තමයි අපේ දේශනාව. අද ගොඩක් කාලය ගත්තා. හොඳට අහන්න මේ දේශනාව 60 70 වාරයක් හරි 100 වාරයක් හරි අහන්න හොඳට දේශනාව. ඒ තරම් වටිනවා පින්වතුනි. මට නම් මිහිරි මී පිඬුවක් වගේ. මඩුපිණ්ඩික දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වෙත් මී පිඬුවකට වඩා මිහිරි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයටම පැමිණෙන්න කියලා. පැහැදිලිද? ඉතින් පින්වතුනි ඔබේ සිත් සතන් නිවේ සැනසී යන මේ උත්තරීතර ධර්මය අද දවසේ ඔබ වෙත ගෙනාවේ ඔබගේ පින්වත් දිනේෂ් සෙනරත් කුමාර පින්වත් වෛද්‍යතුමන්. ඒ වගේම ආදරණීය බිරිඳ අප්සරා වෛද්‍යතුමිය. දයාබර පුතණුවන් දියණියන් වන සිත්මි දියණිය සහ මෙත්සිත් පුතණුවන් යන පින්නතුන් විසින් ඒ වගේ මේ පවුලේ අනිකුත් සියලු දෙනාද සම්බන්ධ වෙලා තමයි මේ ධර්ම දානය තිළින කරේ. අපි හැම දිනාටම ඒ අයගේ පවුලේ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමු උතුම් වූ ධර්ම අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධයම වහවහ සැලසේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා එකතු කරමු. එහෙමනම් පින්වතුනි අද දවසේ මා ප්‍රාර්ථනා කරනවා ඒ අයට වගේම මේ උතුම් ධර්ම ශ්‍රවණයට සහසම්බන්ධ වුණා වූ ඔබ සෑම දිනාටමත් වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පණිවිඩය ශ්‍රවණය වේවා. ඒ තුලින් හැම දිනාටම මේ ධම අවබෝධ කිරීමට වාසනාව උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි. අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා